පාඩම් පටන් ගන්නවා. හරි. මම හිතනවා ඕගලන්ට මම දීපු ප්ලෑන් එකේ විදිහට ඕගොල්ලෝ වැඩ කරගෙන යනවා කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. අපි ඒක සාකච්ඡා කරමු. හරි. එහෙනම් අපි මම හිතනවා මම ගියේ කලින් දවසේ දුන්න වීඩියෝස් ටික බලන්න ඇති කියලා ඕගොල්ලෝ. ඒ වීඩියෝස් වල LKS 1 තිබ්බා, LKS 2 තිබ්බා අපි කලින් දවසේ කළා. ඊට පස්සේ LKS 10 තිබ්බා, LKS 8 තිබ්බා, LKS 37ක් තිබ්බද කොහෙද? සහ LKS 17 තිබ්බා. ඒ කියන්නේ අපේ ප්‍රමිත වලින් ගොඩක් කොටස් ඒ වීඩියෝස් වලින් ආවරණය වුණා. ඒකේ හැබැයි මම නම් දානකොට නම් නම් දාලා තිබ්බේ LKS 17, LKS 1, LKS 10 කියලා විතරයි. නමුත් ඒ වීඩියෝ ඇතුලේ LKS 8 සහ 37 තිබුණා. ඉතින් අපිට අද අපිට තවදුරටත් කරන්න තියෙන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16 සහ SLFRS 18 කියන කොටස්. ඒ දෙකෙන් ඔයගොල්ලන්ගේ ප්‍රමිත කියන කොටස සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඊට අමතරව මේ ප්‍රමිතත් එක්ක යන තව පාඩමක් තියෙනවා ගිණුම් කරන්නේ සංකල්පීය රාමුව කියලා. ඒ පාඩමට අදාළවත් අපි ඒකත් අවසන් කරමු. ඉතින් කොහොම නමුත් ලබන මාස වෙනකොට ලබන මාසයේ අවසන් වෙනකොට ඔයගොල්ලන්ගේ සම්පූර්ණයෙන් අවසන් කරන්න ඕනේ. ඉතින් ඒක නිසයි මම අර ඔයගොල්ලන්ට වීඩියෝස් එහෙම දෙනකොට වැඩිපුර පොඩ්ඩක් දුන්නේ. ඉතින් මේ සතියේත් මම වීඩියෝ එකක් දෙන්නම් පාඩම කරත් වීඩියෝ එකක් දෙන්නම් මොකද අපිට අවසන් කරගන්න වෙනවනේ ඉක්මනින්. ඒක නිසා හරි. එහෙනම් අපි තවත් වෙලා ගන්න නැතුව පාඩමට යමු. ඔයගොල්ලෝ හොඳට වැඩ ටික කරගන්න. මොනවා හරි ගැටලු සහිත තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. ඊට පස්සේ දැන් අපි next month අඟහරුවාදා සහ ඉරිදා papers කරනවා දවස් දෙකේම. ඒකටත් ඔයගොල්ලෝ සහභාගී වෙන්න ඕනේ. ඉතින් මම එතකොට කියන්නම් සැප්තැම්බර් මාසේ පළවෙනි සතියේ ඉඳන් පටන් ගන්නවා අඟහරුවාදා සහ ඉරිදා papers කරන්න. හරි. අපි එනම් කතා කරමු LKS 16. මේ LKS 16 ප්‍රමිතයේදී අපි සාකච්ඡා කරන්නේ මේ මොකක්ද මේ LKS 16 කියලා කියන්නේ? LKS 16 කියලා කියන්නේ දීපල පිරියතු උපකරණ. දීපල පිරියතු උපකරණ. මොකක්ද මේ දීපල පිරියතු උපකරණ කියලා කියන්නේ? සරලවම කියනවා නම් දීපල පිරියතු උපකරණ කියලා කියන්නේ ඕගොල්ලෝ දන්න ජංගම නෝන වත්තම් තියෙන්නේ. අන්නේ ජංගම නෝන වත්තම් වල අල්ලන්න පුළුවන් ටික. තමයි මේ සරලවම දීපල පිරියතු උපකරණ කියලා කියන්නේ. ඒවට ඒ කියන්නේ ඊටාම් ගොඩනැගිලි යන්ත්‍ර උපකරණ අන්නේ ටික. ඒකට අයිති වෙන්නේ නැත්තේ මොනවද? ස්ථාවර තැන්පතු ආයෝජන අන්න ඒවා තමයි දීපල පිරියතු උපකරණ කියන එකට අයිති වෙන්නේ නැත්තේ. ඒ අනුව අපිට මේ දීපල පිරියතු උපකරණ කියන එක නිර්වචනය කරගන්න පුළුවන්. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී තබා ගන්න. නැත්නම් පරිපාලන කාර්යයන් සඳහා තබා ගන්න. නැත්නම් අන් අයට කුලියට දීම සඳහා තබා ගන්න. ඉක්ගිනුම් කාල සීමාවකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට අපේක්ෂිත ස්පර්ශ කරන්න පුළුවන් වත්තා. අපිට කියන්න පුළුවන් දීපල පිරියතු උපකරණ කියලා. මේ නිර්වචනයත් මීට කලින් අහලා තියෙනවා පේපර්ස් වල. ඉතින් මේ නිර්වචනේ වැඩක් නැහැ කියලා අයින් කරන්න බෑ. සරලව මතක තියාගන්න ජංගම නොවන වත්කම් වල අල්ලන්න පුළුවන් ටික. හරි. එතකොට මේ LKS 16 දී අපි සාකච්ඡා කරන්න ඕනේ නිර්වචන ගොඩාක් තියෙනවා. පිරිවැය කියන්නේ මොකක්ද? සමුච්ඡේදය කියලා කියන්නේ මොකක්ද? ධාරණගය කියන්නේ මොකක්ද? මේ දේවල් අපි සාකච්ඡා කරනවා නිර්වචනත් එක්ක. ඊට අමතරව අපි කතා කරනවා මේ LKS 16 කොටසේදී ෂේ ගණනය කරන්නේ කොහොමද කියලා. මූලිකවම ෂේ ගණනය කරන ක්‍රම තුනක් තියෙනවා. නමුත් ඔයගොල්ලන්ගේ සිලබස් එකට එනකොට ප්‍රමිතේ තියෙන්නේ ක්‍රම දෙකයි. මම තුනක් කියලා කිව්වේ මීට කාලයකට කලින්. අයින් වෙච්ච ක්‍රමයකුත් තිබ්බ මම ඒකත් නිකන් පැහැදිලි කිරීමේ සටහනක් දාලා තියෙනවා. ඒකයි මම තුනක් තියෙනවා කියලා කිව්වේ. නමුත් ඔයගොල්ලන්ට තියෙන්නේ දෙකයි. ඒකිනුත් ඔයගොල්ලන්ගේ පේපර් එකට එනවා කියලා තියෙන්නේ එකක් විතරයි. නමුත් ඉතින් මේ LKS 16 ප්‍රමිතිය ඇතුලේ දෙකක් තියෙනවා උගන්නන්න. ඒක නිසා මම ෂෙයා කරන ක්‍රම දෙකක් ඔයාලට කියා දෙනවා. ඊට පස්සේ දීපල පිරියත උපකරණ වල පිරිවැය ගණනය කරන්නේ කොහොමද කියලා මේ කොටසදී මම ඔයාලට කියා දෙනවා. අනිවාර්යෙන් මේවයින් අපේ බහුවර්ණ පේපර් එකේ ප්‍රශ්න එනවා. ඊට පස්සේ දීපල පිරියත් උපකරණ ඉවත් කිරීම කොහොමද ගිණුම් තියන්නේ කියලා ඔයාලට මේ කොටසදී ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ දීපල පිරියත් උපකරණ ප්‍රත්‍යයගණනය. මේ කොටස් ගත්තොත් සමාගම් ගානක අනිවාර්යයෙන්ම දීපල පිරියත් උපකරණ සම්බන්ධව ගැලපිල්ලක් තියෙනවම තමයි. එකක් අනිවාර්යෙන් තියෙන එකට වඩා වැඩි වෙන අවස්ථා තමයි සාමාන්‍ය
තියෙන. මොකද ෂෙයා කරන්න අනිවාර්යෙන් තියෙනවනේ සමාගම් ගානක ඊට අමතරව ඒ ෂෙයා කරන එක ඇතුළෙම පිරිවැය හොයන්න තියෙනව වෙන්න පුළුවන්. කලාතුරකින් තමයි මේ වගේ ගණන් අපිට හම්බ වෙන්නේ. ඊට පස්සේ මේ දීපල ක්‍රියේතු උපකරණ ඉවත් කිරීමක් තියෙනව වෙන්න පුළුවන්. විකුණලා නැත්නම් මාරු කරලා ඉවත් කිරීමක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රත්‍යයගණනයක් අපිට වර්තමානයේ නිතරම පේපර්ස් වල හම්බ වෙනවා ප්‍රත්‍යයගණන. ඉතින් මෙන්න මේ කොටස් ටික ඔයාලට මේ පරිච්ඡේදය අවසන් වෙනකොට ඉගෙන ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් කෙලිම ටියුට් එකට ගිහිල්ලා සාකච්ඡා කිරීම කරමු. මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් මැසේජ් එකක් හරි දාන්න, නැත්නම් මයික් එක ඔන් කරලා අහන්නත් පුළුවන්. මැසේජ් එකක් දානවා නම් හොඳයි. හරි. එහෙනම් අපි තවත් වෙලා ගන්න නැතුව කෙලින්ම ටියුට් එකට යමු. හරි. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16. දීපල පිරියත උපකරණ. ප්‍රමිතේ අරමුණ වාට බලා ගන්න පුළුවන් දීපල පිරියත උපකරණ සම්බන්ධයෙන් ගිණුම්කරණය කළ යුතු ආකාරය නිර්දේශ කිරීම. කොහොමද අපි ගණන් හදන්න ඕනේ කියලා මේකෙදි වාට කියා දෙනවා. අනිත් එක මට කියන්න බැරෝ ගියා ඔයගොල්ලන්ට මේ LKS 16 ප්‍රමිතේ ගත්තොත් එහෙම දැන් අපි ගොඩක් වෙලාවට හිතන් ඉන්නේ LKS 16 ප්‍රමිතේ සමාගම් වලට විතරක්ම එනවා කියලා. නමුත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ අලුත් සිලබස් එකේ ළමයි විදිහට මෙන්න මේ LKS 16 ප්‍රමිතිය වෙනම ප්‍රශ්නයක උපකොටසක් විදියට උනත් එන්න පුළුවන්. ඔයගලගේ පේපර් හදන සර්ලා කියලා තියෙනවා ඒක මීට කලින්. ඔයාගේ A level paper එකේම උපකොටසක් විදිහට ඔය ෂෙයා කරන්න නැත්නම් පිරිවැය ගණනය කරන්න දීපල පිළිතු උපකරණ ඉවත් කිරීමක් අත්‍යයගණනයක් දාලා ඔය ආයන්නක් විදිහට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක නිසා මේක වැඩක් නෑ මේක අවශ්‍ය නෑ කියලා කාටවත් මග අරින්න බෑ. අපිට හම්බෙන ලොකුම වැදගත්ම ප්‍රමිතියක් තමයි මේක. බලන්න මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන්නන්ට දීපල පිරියත් උපකරණ වල ආයෝජිත මුදලේ වෙනස් වීම පිළිබඳ අවබෝධ කර ගැත හැකි පරිදි ගිණුම් තැබීමේ නිර්දේශ සැපීම. කොහොමද ගිණුම් කියන්නේ කියලා වට හැම දෙයක්ම මේකෙදි කියා දෙනවා. බලන්න දීපල පිරියත් උපකරණ කියන්නේ මොකක්ද කියලා වට නිර්වචනයේ දාලා තියෙනවා. මේක තමයි LKS 16 නිර්වචනය. මේක පාඩම් කරගන්න වෙනවා. නිෂ්පාදනයේදී හෝ භාණ්ඩ හා සේවා සැපීමේදී භාවිතය සඳහා තබා ගන්නා හෝ අන් අයට කුලියට දීමට හෝ පරිපාලනමය කටයුතු සඳහා තබා ගන්නා එක් ගිණුම් කාලච්ඡේදයකට වඩා වැඩි කාලයක් තුලදී භාවිතා කිරීමට අපේක්ෂිත ස්පෘශ්‍යවත්කම්. ඒ කියන්නේ අපි නිෂ්පාදනයේදී හෝ භාණ්ඩ හා සේවා සැපීමේදී භාවිතය සඳහා තබා ගන්න. ඒ කියන්නේ අපි භාණ්ඩ හදන්න ගන්න යන්ත්‍රයක් වෙන්න පුළුවන්, නැත්නම් භාණ්ඩ හා සේවා සපයන්න තියාගන්න ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන් මේ වගේ. ඊට පස්සේ නැත්නම් අපි අනිත් අයට කුලියට දෙන්න ගොඩනැගිල්ලක් හදාගෙන ඉන්නවා. හදලා තියාගෙන ඉන්නවා. අන්න ඒ වගේ. අන් අයට කුලියට දීමට හෝ පරිපාලන කාර්ය සඳහා අපේ වැඩවලට අපි පොඩි ගොඩනැගිල්ලක් හදාගෙන තියාගෙන ඉන්නවා. පරිපාලන කටයුතු සඳහා තබා ගන්නවා. එක් ගිණුම් කාලච්ඡේදයකට වඩා වැඩි කාලයක් භාවිත කිරීමට අපේක්ෂිත. ඒ කියන්නේ අර ජංගම නොවන කියන කෑල්ල. ස්පෘශ්‍යවත්කම් අල්ලන්න පුළුවන් ටික. මින් අදහස් වේ. ඉදම් ගොඩනැගිලි තන්ත්‍ර මෝටර අත ලී බඩු වගේ දේවල්. ඒකට මේකට ඉන්නේ නැත්තේ මොනවද කියලා හොත් ඔයාලට කෙලින්ම කියන්න පුළුවන්. අස්පෘශ්‍යවත්කම්. ඒ කියන්නේ ඔය ස්ථාවර තැන්පතු ආයෝජන අන්න ඒ වගේ දේවල් එන්නේ නැහැ. ඊට අමතරව ගත්තොත් එහෙම ඔය ජීව විද්‍යාත්මක වත්කම්. ඒ කියන්නේ ඔය අපි ගත්තොත් එහෙම ඔය ජීව විද්‍යාත්මක ඊට පස්සේ නැත්තම් ඔය ශාක සතුන් වගේ ඒ වගේ ඒවත් අපි ගන්නෙ නැහැ මේ දීපල ක්‍රියාතු උපකරණ ප්‍රමිතියට. කිරිපිටි සමාගමක ඉන්න ගවයන් ඒ වගේ අය ගන්නෙ නැහැ. ඉතින් ඒ වගේ ගන්න නැති දේවලුත් තියෙනවා. අපි ඒක මෙතනදී කතා කරමු. දීපල ක්‍රියාතු උපකරණ වත්කමක් ලෙස හඳුනා ගැනීමට පහත ලක්ෂණ තිබිය යුතුයි. මේ ප්‍රශ්නෙත් මීට කලින් අහලා තියෙනවා. අපි දන්නේ මේ පාරත් අහිද කියලා. මේ උඩ නිර්වචනේ highlight කරගමු. දීපල පිරියතු උපකරණ වත්කමක් ලෙස හඳුනා ගැනීමට පහත ලක්ෂණ තිබිය යුතුයි. ඕගොල්ලෝ දන්නවා වත්කමක තියෙන ඕනේ ලක්ෂණ. දන්නව නේද? වත්කමක තියෙන ඕනේ ලක්ෂණ ප්‍රධාන ලක්ෂණ 4ක් තියෙනවා කියලා මතකද ඔයගොල්ලන්ට? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම, වර්තමානයේ පාලනය කළ හැකි වීම, අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමේ හැකියාවක් තිබීම සහ වටිනාකම හෝ අගය විශ්වාසදායීවම ඉන්න පුළුවන්. ඒකෙන් අනිවාර්යයෙන්ම වත්කමක් හඳුනා ගන්න තියෙන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමේ හැකියාවක් තියෙනුනේ සහ ඒකේ ගාණ කියන්න පුළුවන්කම තියෙනවා. මේක 50000ක් වටින ඉඩමක් තමයි තියෙන්නේ. ලක්ෂ 20ක් වටින වාහනයක් තමයි තියෙන්නේ. මේ වගේ ගාණ කියන්න පුළුවන්කම තියෙනවා. ඒකත් highlight කරගමු.
දේපල පිරියතු උපකරණ වත්කමක් ලෙස හඳුනා ගැනීමට පහත ලක්ෂණ තිබිය යුතුය. අනාගතාර්ථ ප්‍රතිලාභ බලායීමේ හැකියාවක් සහ දැරූ පිරියයි විශ්වාසදායීව මයින්ඩ පුළුවන්කම තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි බලමු මොනවද තියෙන්නේ කියලා. පහත අයිතම ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16 යටතට ඇතුළත් නොකරේ. ඒ කියන්නේ LKS 16 දේපල පිරියතු උපකරණ කියන ගොඩට ගන්නේ නැත්තේ මොනවද කියන එක තමයි මෙතන දාලා තියෙන්නේ. ඒවත් මතක තියාගන්න. විකිණීම සඳහා ඇති වත්කම්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කාර් සේල් එක තියෙන කාර් දැන් කෙනෙකුට කියන්න පුළුවන් කාර් සේල් එක කාර් නිකන් එකපාරටම ඇහුවම හිතෙන්නේ ජංගම නොවන වත්කමක් වගේ නිකන්. හැබැයි ඒක විකුණන්න තියාගෙන ඉන්න දෙයක්. ඉඩම් විකුණන ඉඩම් සේල් එක තියෙන ඉඩම් ටික ඒවා ගන්නෙ නෑ. කෘෂි මධ්‍යස්ථානයක ජීව විද්‍යාත්මක වත්කම් ශාක වෙන්න පුළුවන් සතුන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මල් පැල තවානක තියෙන මල් පැල වෙන්න පුළුවන්. නැත්නම් ෆාම් එකේ ඉන්න සත්තු වෙන්න පුළුවන්. කිරිපිටි නිෂ්පාදන සමාගමක ඉන්න ගවයන් වෙන්න පුළුවන්. ඒ වගේ කට්ටියව ගන්නෙ නැහැ අපි. මිනිරන් තෙල් ස්වභාවික වායු හා ඒහා සමානව යලි උත්පාදනයේ නොවන සම්පත් ගන්නෙත් නැහැලු. හරි. ඉතින් ඔයා ගන්න නැති දේවල් මොනවද කියලා දෙකක් වගේ මතක තියාගත්තා නම් ඇති. ක්ෂයවීම. ඊට පස්සේ මම ඔයාලට කිව්වනේ මේ කොටසේදී අපි නිර්වචන කිහිපයක් සාකච්ඡා කරනවා කියලා. ඔන්න ක්ෂයවීම. ක්ෂයවීම කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඔයාලට කියන්න පුළුවන්. හැබැයි මේ කොටක් ප්‍රාථමික නිර්වචනයක් තියෙන්නේ. ඔයාලට ඕන කෙනෙකුට මතක තියෙනවා සාමාන්‍ය පෙළ ළමයෙකුට උනත් ගොඩක් සරල නිර්වචනයක් තියෙන්නේ. වත්කමක ක්ෂය කළ හැකි අගය. එම වත්කමේ ඵලදායී ජීව කාලය පුරා බෙදා හැරීමට අපි කියනවා ක්ෂයවීම කියලා. වත්කමක ක්ෂය කළ හැකි අගය. මේ ක්ෂය කළ හැකි අගය කියන්නේ මොකක්ද? ක්ෂය කළ හැකි අගය කියලා කියන්නේ ළමයි පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කළාට පස්සේ හම්බෙන අගය. ක්ෂය කළ හැකි අගය කියලා කියන්නේ මෙන්න මේ කියන්නේ පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කළාට පස්සේ අගය. ඇයි එහෙම කියන්නේ? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ඔයා ගාව තියෙනවා ලක්ෂ 3ක් වටින මොකක් හරි බයික් එකක් කියලා හිතන්න. ඔයා ගාව ලක්ෂ 3ක් වටින බයික් එකක් තියෙනවා. එතකොට ඒකේ පිරිවැය විදිහට ගන්න අපි ලක්ෂ 3 කියන එක. සුන්බුන් නගය කියලා කියන්නේ ඒ බයික් එක ඔයා අවුරුදු 5ක් වගේ පාවිච්චි කරන්න නැත්නම් අවුරුදු 10ක් වගේ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඇති. ඒ කාලේ අවසන් වුණාට පස්සේ ඔයා ඒ වාහනේ විකුණලා කීයක් හරි ගන්න බලාපොරොත්තු වෙන්නේ නැති. නැත්නම් ඔයා අවුරුදු 5ක පාවිච්චි කළාට පස්සේ ඔයාට ඒක කීයකට හරි විකුණ ගන්න පුළුවන්කම තියෙනවා ඇති. අන්නේ විකුණ ගන්න පුළුවන් අගයට අපි කියනවා සුන්බුන් අගය කියලා. එතකොට අපි හිතමු රුපියල් ලක්ෂ 3ක බයික් එකක් ඔයාට තියෙන්නේ. අවුරුදු 5කට පස්සේ ඒ බයික් එක සාමාන්‍යයෙන් 50000කට වගේ විකුණ ගන්න පුළුවන්. එතකොට ඔයා හිතලා බලන්න මේ බයික් එක ඔයා අද රුපියල් ලක්ෂ 3ක් කියලා ගත්තොත් කවදා හරි දවසකදී ඔයාට රුපියල් 50000ක් හම්බ වෙනවා. ඒතර බයික් එකකින් නැති වෙලා යන්නේ කීයක්ද? 2,50,000. අන්න ඒකට තමයි කියන්නේ ක්ෂය කළ හැකි අගය. කියන්නේ අර දීපලෙන් අපිට අහිමි වෙලා යන ගාන. ලක්ෂ 3ක් දීලා ගත්තට කවදා හරි දවසකදී 50,000ක් හම්බ වෙනවා කියන්නේ අපිට බයික් එකෙන් අහිමි වෙලා යන්නේ 2,50,000. ක්ෂය වෙන්නේ 2,50,000 කියලා ඉතින් අපි කියනවා. ක්ෂය කළ හැකි අගය කියන්නේ අන්න ඒකට. පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කළාට පස්සේ අගයට. ක්ෂය කළ හැකි අගය පල්ලෙහා දාලා තියෙනවා. පිරිවැය හෝ ප්‍රත්‍යය කරන අගයෙන් සුන්බුන් අගය. මේකට අවශේෂ අගය කියලා තියෙනවා. අඩු කළ පසු අගය වේ. මේවා හයිලයිට් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒක හොයන විදිය දාලත් තියෙන පල්ලෙහා. ක්ෂය කළ හැකි අගය සමානයි පිරිවැය නැත්නම් ප්‍රත්‍යය කරන අගයෙන් අඩු කරනවා සුන්බුන් අගය. ප්‍රත්‍යය කරන අගය කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට කියා දෙන්නම්. ඒ ප්‍රත්‍යය කරන අගය කියන එකේ සරලම තේරුම විදිහට ගත්තොත් එහෙම මතක තියාගන්න. අදට වටින ගාන වගේ. අද වටින ගාන වගේ එකක්. හරි නේද? ඊට පස්සේ තියෙනවා ෂෙය කළ හැකි වත්කම්. බලමු අපි ඒ ටික. මම නෝමල් කියාගෙන යන්නම් මේක කරගෙන යන්නම්. මොකද ගොඩාක් වෙලාවක් නැහැනේ අපිට. හරි. ෂෙය කළ හැකි වත්කම්. ඵලදායී ජීව කාලය අසීමිත බැවින් සාමාන්‍ය තත්ත්ව යටතේ ඉඩම් ඡය කළ නොහැකි අතර ඉඩම් පැර සියලුම දේපල පිරියතු උපකරණ ඡය කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඡය කරන්න පුළුවන් වත්කම් කියලා ගන්නේ ඉඩම් නැතුව අනිකුත් දේපල පිරියතු උපකරණ ටික.
එතකොට ඉඩම් කියන එක ෂෙයා කරන්නේ නැත්තේ ඇයි කියලා හෙව්වොත් ඔයාලට කියන්න පුළුවන් ඵලදායී ජීව කාලය අසීමිත නිසා. ඉඩම් ෂෙයා කරන්නේ නැත්තේ ඇයි කියලා හෙව්වොත් ඔයා කියන්න ඕනේ ඵලදායී ජීව කාලය අසීමිත නිසා කියන එක. මේක මීට කලින් අහලා තියෙනවා සත්‍ය ප්‍රශ්නවල. ඒක නිසා කල්පනා වෙන්න. ගොඩක් අය ඉඩම් ෂෙයා කරන්නේ නැත්තේ ඇයි කිව්වාම කියන්නේ මොකක්ද දන්නවද? ගාන වැඩි වෙන හින්දා කියලා. ඉඩම් වල කාලයත් එක්ක වටිනාකම වැඩි වෙනවා. ඒකින්ද ෂෙයා කරන්න ඕනේ නැහැ කියලා තමයි ගොඩක් අයගේ මතය. ඇත්තට මේක නෙමෙයි. අර දැන් වාහනයක් ගත්තොත් අපිට කියන්න පුළුවන් මේක අවුරුදු 10ක් පාවිච්චි කරාට පස්සේ තවදුරටත් වැඩක් ගන්න බැරි වෙනවා. කියන්නේ කැඩිලාම යනවා. හැබැයි ඉඩම නැති වෙලා යන්නේ නැහනේ. ඒ කියන්නේ ඵලදා ජීව කාලය අසීමිතයි. ඉඩමක් කවදාකවත් නැති වෙලා ගිහිල්ලා නැහැ. එහෙනම් ඉතින් මුහුදට ඇවිල්ලා එහෙම වෙන්න ඕනේ. එහෙම ඉතින් අපි ව්‍යාපාරය කරන්නේ නැහනේ නේද? ඒක නිසා ඒ වගේ අපි ඉඩම් කියන එක ෂෙයා වෙන්නේ නැහැ කියලා තමයි සලකන්නේ. වත්කමක් ෂෙයා කළ යුත්තේ ඇයි? ඇයි වත්කමක් ෂෙයා කරන්න ඕනේ? ගැලපුම් සංකල්පයට අනුකූල වෙමින් ශුද්ධලාභේ නිවැරදිව ගණනය කරන්න. මොකද ගැලපුම් සංකල්පයෙන් ඔයගලන්ට මතක නම් ඒක කියනවා ව්‍යාපාරයේ ආදායමට අදාළ වියදම හඳුනා ගන්න කියලා. ඉතින් හිතන්නකෝ අපි වාහනේත් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අද ලක්ෂ 5ක් විතර දීලා පොඩි ලොරියක් ගන්නවා. නැත්නම් ලක්ෂ 10ක් විතර දීලා පොඩි ලොරියක් ගන්නවා. මේ ලොරිය අපි ගත්ත වෙලාවේ වියදමක් විදිහට සලකනවද නැහැ. ලක්ෂ 8ම එකපාර ගත්තොත් එහෙම ලොකු ගාණක් නේ. ඒක නිසා අපි ඒක වත්කමක් විදිහට තියාගෙන ඉන්නවා. නමුත් මේ ලොරිය පාවිච්චි කරන්න ඒක වටිනාකම අඩු වෙලා යනවා. අන්න ඒක අපි ෂය විදිහට හඳුනා ගන්න ඕනේ. මොකද මේ ලොරියක් අද අපි ලක්ෂ 8ක් දීලා ගත්තට නැත්නම් 10ක් දීලා ගත්තට ඒක වියදමක් වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවෙම ඒ ලොරිය අපිට අවුරුදු ගාණක් ප්‍රතිලාභ ලබා දෙනවා. ඉතින් අපි කරන්න ඕනේ මේ වියදම අවුරුදු ගාණකට අදාළව හඳුනා ගන්න එක. ඒක නිසා ගැළපුම් සංකල්පයට අනුකූලව ගිහිල්ලා අපි ඡය කරන්න ඕනේ. ආරක්ෂණ සංකල්පයට අනුකූල වෙමින් අනාගත වත්කම් ප්‍රතිසම්පාදනයට අභ්‍යන්තර අරමුදල් රැස් කරගන්න. මොකද දැන් අපි අද ලොරියක් ගත්තොත් එහෙම මේ ලොරිය අවුරුදු 10කට 10ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි තීරණය කළොත් අවුරුදු 10කට පස්සේ අපිට ආය පාරක් ලොරියක් ගන්න වෙනවා. එතකොට ඒකට සල්ලි තියෙන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ හැම අවුරුද්දකම ෂෙය වෙන් කරනව නැත්නම් සමුච්චේ ෂෙය විදිහට හැම අවුරුද්දකම ලාභෙයි යම් ප්‍රමාණයක් ෂෙය විදිහට ඉවත් කරනවා. ඉවත් කරනවා කියලා කියන්නේ අපි ඒක ඉතුරු කරන් ඉන්නවා. නැත්නම් ඉතින් ඔයාලට තේරෙනවනේ ඒක අපි කාටවත් දෙන්න යන්නේ නැහැ කියලා. අපි ඒක අපි ගාවම තියන් ඉන්නවා. එතකොට අපි ගාවම අර වත්කම නැවත ප්‍රතිසම්පාදනය කරගන්න නැවත මිලදී ගන්න අපි ගාවම අර මුදල් එකතු වෙනවා. ඉතින් අන්න ඒ වගේ ආරක්ෂණ සංකල්පයට අනුකූල වෙලා මේ වත්කම් නැවත අත්පත් කරගන්නත් අපි ෂෙයා කිරීම කරනවා. එතකොට ඔයාගෙන් අහන්න පුළුවන් මේ ෂෙයා කරන්න අදාළ වෙන සංකල්ප මොනවද කියලා. ගැළපුම් සංකල්පයට අනුකූලයි. ගැළපුම් සංකල්පයට අනුකූලයි. ආරක්ෂණ සංකල්පයටත් අනුකූලයි. තව කාලච්ඡේද සංකල්පයටත් අනුකූලයි. මොකද අපි කාල සීමාවකට අදාළවනේ ෂෙයා හඳුනගන්නේ. දැන් උදාහරණයක් විදිහට හිතන්න ජනවාරි මාසේ පළවෙනිදායෙන් පටන් අරගෙන දෙසැම්බර් මාසේ 31කින් ඉවර වෙන අවුරුද්දකට අපි ගණන් හදනවා නම් එන්න ඒ කාලයට අදාළව ෂෙයා හඳුනගන්න. දැන් හිතන්නකෝ අපි වාහනයක් ගත්තේ දැන් මාර්තු මාසේ පළවෙනිද කියලා. හැබැයි අපි ගණන් හදන්නේ ජනවාරි මාසෙන් පටන් අරගෙන දෙසැම්බර් මාසෙන් ඉවර වෙන අවුරුද්දට. එතකොට අපි ජනවාරි මාසේ ඉඳන් දෙසැම්බර් මාසෙටම ෂෙයා කරනවද? නැහැ. මේ වත්කම අපි ගාව තිබ්බ කාලෙට විතරයි ෂෙයා කරන්නේ. ඉතින් මේ කාලච්ඡේද සංකල්පයට අනුකූල වෙමින් කාල සීමාවකට අදාළව සත්‍ය හා සාධාරණ පොතුරු නිරූපණය කරන්නත් අපි ෂෙයා කරන්න ඕනේ. හරි. ගිනුම් කරන සංකල්ප සහ ජංගම නොවන වත්කම්. මූලිකව අඛණ්ඩ පැවැත්ම සංකල්පයේ මත ජංගම නොවන වත්කම් බෙදා වෙන් කරන නිසා ෂෙයා කිරීමට මෙම සංකල්පේ පදනම සපයයි. හරි. ළමයි එතකොට ඔයා හොඳට මතක තියාගන්න මේ ෂෙයා කරන්න අදාළ වෙන සංකල්ප මූලිකවම කීපයක් තියෙනවා. එකක් තමයි ගැළපුම් සංකල්පය. ඊට පස්සේ ආරක්ෂණ සංකල්පය, කාලච්ඡේද සංකල්පය, අඛණ්ඩ පැවැත්මේ සංකල්පය. ඔයගලන්ට මතක ඇති අපි ටියුට් එකේදී ඒ ටික සාකච්ඡා කරලා තිනවා. ඔයගලන්ට ඒ දැනුම ලබා ගන්න පුළුවන් නැවත වතාවක් ටියුට් එක පරිශීලනය කරා නම්. හරි නැත්නම් මගෙන් අහන්න මම කියා දෙන්නම්. හරි. හරි. මෙසේ ෂෙයා කිරීම ගැළපුම් සංකල්පය, ආරක්ෂණ සංකල්පය සහ කාලච්ඡේද සංකල්ප වලට අනුකූල වීමක් වේ. මේවා අහලා තියෙනවා මීට කලින්. පිරිවැය, cost.
වත්කමක් අත්පත් කර ගැනීමේදී හෝ ඉදිකිරීමේදී ගෙවන ලද මුදල් වලට සමානයිතම හෝ ගෙවීමට එකඟ වූ වෙනත් ප්‍රතිෂ්ඨාවක සාධාරණ අගය වත්කමේ පිළිවෙල ලෙස හැඳින්වේ. බලන්නකෝ. වත්කමක් අත්පත් කර ගැනීමේදී හෝ ඉදිකිරීමේදී ගෙවන ලද මුදල්. ඒ කියන්නේ අපි එක්කෝ ලක්ෂ 10ක් දීලා පොඩි ලොරියක් ගන්නවා. එතකොට අත්පත් කරගන්න ගෙවුව ගන්න. නැත්නම් අපි ගොඩනැගිල්ලක් හදා ගන්නවා. බල් වැලි සිමෙන්ති ගෙනල්ලා ඉඩමක් අරගෙන අපි පොඩි කඩයක් හදා ගන්නවා. එතකොට ඉදි කරන්න ගිය ගාන. ඉදි කිරීමේදී ගෙවන ලද මුදල. ඒ කියන්නේ බාස්මන් හැලට ගෙවුව ගණන්, වැලි සිමෙන්ති ගන්න ගිය ගණන්, අන්න ඒ වගේ ඔක්කොම ගෙවපු ගණන් ටික. මුදල් වලට සමානයිතම හෝ ගෙවීමට එකඟ වූ වෙනත් ප්‍රතිෂ්ඨාවක සාධාරණකේ. ඒ කියන්නේ ළමයි දැන් හිතන්නකෝ ඔයගොල්ලන්ගේ පොඩි කඩයක් දැම්මා අපි හිතමු රෙස්ටෝරන්ට් එකක් වගේ කියලා. පොඩි රෙස්ටෝරන්ට් එකක් දානවා. ඔයගොල්ලෝ ඒකට ඔයගොල්ලෝ ගාව තිබ්බ එකෝ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පරණ රෙස්ටෝරන්ට් එකක් තිබ්බා. ඒකේ තියෙන බඩු අරගෙන ඇවිල්ලා අලුත් එකට දාලා ඒ වගේ දෙයක් තමයි කරන්න යන්නේ. එතකොට ඔයා ගාව තියෙන පරණ ෆ්‍රිජ් එක දීලා අලුත් එකක් ගන්නවා. පරණ ෆ්‍රිජ් එකයි තව අතින් ගානකුයි දීලා අලුත් ෆ්‍රිජ් එකක් ගන්නවා. ඒ කියන්නේ අලුත් යන්ත්‍රයක් ගන්නවා. එතකොට මේකේ තියෙන වෙනත් ප්‍රතිෂ්ඨාවක සාධාරණකය කියලා කියන්නේ අර පරණ ෆ්‍රිජ් එකට ඒ ආයතනයේ යම්කිසි ගාණක් ඉලව් කරනවා. අලුත් ෆ්‍රිජ් එකක් ගන්න යන රුපියල් ලක්ෂයකට පරණ ෆ්‍රිජ් එකට රුපියල් 30000ක් දෙන්නම් කියලා ඒගොල්ලෝ කියනවා. එතකොට ඔයාලට තව 70000ක් දුන්නා නම් හරිනේ. එතකොට අතින් දෙනවා රුපියල් 70000ක්, පරණ ෆ්‍රිජ් එක දෙනවා රුපියල් 30000කට. එතකොට ඔයාගේ අලුත් ෆ්‍රිජ් එක හම්බ වෙනවා රුපියල් ලක්ෂයක් කියලා. අන්න ඒ වගේ. වත්කමක් අත්පත් කර ගැනීමේදී හෝ ඉදිකිරීමේදී ගෙවන ලද මුදල් වලට සමානයිතම හෝ ගෙවීමට එකඟ වූ වෙනත් ප්‍රතිෂ්ඨාවක සාධාරණ අගයට අපි කියනවා පිරිවැය කියලා. ඔයාලට ප්‍රශ්නයක් දාලා තිනවා මෙතන සීමිත සමාගමක් යන්ත්‍රයක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 5ක් මුදලින් ගෙවා ඇති අතර රුපියල් ලක්ෂ 3ක ඉඩමක් පවරා දී තිබේ. ඒ කියන්නේ අතින් ලක්ෂ 5ක් දීලා සහ ඉඩමකුත් දීලා තිනවා ලක්ෂ 3ක් වටින. ඒකට අහනවා යන්ත්‍රයේ පිරිවැය කීයද කියලා. මේ දෙකේම එකතුව. ඔයාලට ලියන්න පුළුවන් මෙතන ඔයාලට යන්ත්‍රයේ පිරිවැය විදියට එනවා ලක්ෂ 8ක් මේ වගේ. ලක්ෂ 8ක් කියලා උත්තරයක් හම්බ වෙනවා. අටක් කියලා. හරි. ඊට පස්සේ අපි බලමු මේ මුල් වරට දරන පිරිවැය කියන්නේ මොකක්ද කියලා. ගොඩක් වැදගත් ප්‍රශ්නයක් තමයි මේක. මුල් වරට දරන පිරිවැය. හරි. අපි බලමු මුල් වරට දරන පිරිවැය කියන්නේ මොකක්ද කියලා. දැන් දරුවනේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම දීපල පිරියුතු උපකරණ සම්බන්ධව මේ පිරිවැය හඳුනා ගැනීම කියන එක ගොඩක් වැදගත් තැනක් ගන්නවා. සහ අපිට අනිවාර්යෙන් වගේ පේපර් එකක බලාපොරොත්තු වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේක. අපි සාමාන්‍යයෙන් වත්කමක පිරිවැය ගන්නකොට අපි ගන්න දෙයක් තමයි ගැනුම් මිල කියන එක. ඒ කියන්නේ ගන්න ගියේ ගාන. අපි සරල උදාහරණයක් බලමු මෙහෙම. ඔරලෝසුවක් වැදගත් ප්‍රශ්නයක් තමයි මේක. මුල් වරට දරන පිරිවැය.
හරි. අපි බලමු මුල් වලට දාන පිරිවැය කියන්නේ මොකක්ද කියලා. දැන් දරුවනේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම දීපල පිරියුතු උපකරණ සම්බන්ධව මේ පිරිවැය හඳුනා ගන්න ගැනීම කියන එක ගොඩක් වැදගත් තැනක් ගන්නවා. සහ අපිට අනිවාර්යෙන් වගේ පේපර් එකක බලාපොරොත්තු වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේක. අපි සාමාන්‍යයෙන් වත්කමක පිරිවැය ගන්නකොට අපි ගන්න දෙයක් තමයි ගැනුම් මිල කියන එක. ඒ කියන්නේ ගන්න ගියේ ගාන. අපි සරලම උදාහරණයක් බලමු මෙහෙම. අ, අපි හිතමු ඔයා දැන් සරලම එකක් අපි බලමු. අපි හිතමු ඔයා ඔරලෝසුවක් ගන්නවා දරස් එකකින්. ඔයා ඔරලෝසුවක් ගන්නවා දරස් එකකින්. ඔයා මුලින්ම දරස් ඇප් එකට ගිහිල්ලා ඉවරලා ඔරලෝසු ටිකක් බලනවා. අපි හිතමු රුපියල් 2000ක විතර ඔරලෝසුවක් ඔන්න තෝරගත්තා. ඒ කියන්නේ ගාණ ගහලා තියෙන රුපියල් 2000ක් කියලා. ඊට පස්සේ දැන් ඔයා ඒක ඕඩර් කරන්න යන්නේ. ඔයා ඒක ඕඩර් කරා කියලා හිතන්නකෝ. ඕඩර් කරද්දී ඔයාට කියනවා ඒක ඕගොල්ලන්ගේ ගෙදරට ගේන්න තව රුපියල් 300ක් යනවා කියලා. ඔයා ඉතින් ඒකත් ඕකේ කියලා දාලා ඔයා ඒක අනුමත කරලා දානවා. ඊට පස්සේ ඔන්න දවස් දෙක තුනක් ගිහිල්ලා ඔයාගේ ගෙදරටම ඔරලෝසුව හම්බෙනවා. බිල විදිහට ඔයාට දෙනවා 2300යි කියලා. එතකොට කවුරු හරි කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් ලස්සන ඔරලෝසුවක්නේ මේක කීයටද ගත්තේ කියලා ඔයා කියන්නේ 2000යි කියලා 2300යි කියලාද? 2300යි කියලා. එතකොට හැබැයි ඒ ඔරලෝසුවේ ගහලා තිබ්බේ 2000යි කියලා. නමුත් ඔයා කියන්නේ 2300. ඒකට හේතුව ඔයා ඒ දීපල වෙනුවෙන් ඔයා ඒ ඔරලෝසුව වෙනුවෙන් පිරිවැයක් දරලා තියෙනවා 2300ක. ගණ්ඩ ඒවා ඒකේ වටිනාකම 2000යි තමයි. නමුත් ඔයාගේ අතටපත් වෙන්න තව 300කුත් දරුවා. ඒ කියන්නේ ඔයා ගාව තියෙන ඔරලෝසුව 2300ක් වටිනවා. ඒ අනුව හොඳට මතක තියාගන්න අපි දීපලක පිරිවැය හඳුනගන්නේ ගණ්ඩ ගිය ගානෙන් විතරක් නෙමෙයි. ගණ්ඩ ගිය ගාන, ගේන්න ගිය ගාන, හයි කරන්න ගිය ගාන යන ඔක්කොගෙම එකතුව. ඒ කියන්නේ දීපලක් මිලදී ගැනීම සඳහා දරන ලද පිරිවැයක් භාවිතයට ගැනීමට හා භාවිතයට ගත හැකි තත්ත්වයට පත්වීමත් එක්ක දරන ලද සියලුම වියදම් වල එකතුව තමයි අපි පිරිවැය විදිහට සැලකන්නේ. සරලවම කියනවා නම් ගණ්ඩ ගිය ගාන, ගේන්න ගිය ගාන, හයි කරන්න ගිය ගාන යන ඔක්කොගෙම එකතුව. අපි බලමු කොහොමද මේක හැදෙන්නේ කියලා. බලන්න දීපල පිරියතු උපකරණ අත්පත් කරගන්න අවස්ථාවේදී මුල්වරට දන්න වියදම් එනම් ගැනුම් පිරිවැය ගණ්ඩ යන ගානයි කියන්නේ සහ අදාළවත්කම භාවිත පරමාර්ථය උදෙසා සුදුසු සත්වයට පත් කිරීම දක්වා දැරීමට සිදුවන සියලු වියදම් ප්‍රාග්ධනිත කරේ. ප්‍රාග්ධනිත කරේ කියලා කියන්නේ වත්කමට එකතු කරනවා කියන තේරුම. අදාළ වත්කම් ගිණුමට හර කෙරේ. ඒ අනුවට බලන්න පුළුවන් ගැනුම් පිරිවැය. ඒ කියන්නේ ගණ්ඩ යන ගාන. ගණ්ඩ යන ගාන සාමාන්‍යයෙන් අපි ගන්නවා සැලකිල්ලට ගන්නවා. ඊට පස්සේ ආයාත බදු. ආයාත බදු කියලා කියන්නේ ඔය පිටරට ඉඳන් භාණ්ඩයක් ගෙන්නනකොට අය කරන ඔය තීරු ගාස්තු වගේ බද්දා. නැවත ලබා දෙන්නේ නැති බද්දා. ඊට පස්සේ ඒක මේ ගැනුම් පිරිවැය ඇතුලේ කියනවා නම් ආපසු නොගෙවන බදු. ආපසු නොගෙවන බද්දක් කියනවා නම් ඒකට එකතු කරන්න පුළුවන් සහ අඩු කරන්න ඕනේ වෙළඳ වට්ටම් කියනවා නම් සහ ආපසු ගෙවීම. ඒ කියන්නේ වැට් වගේ මෙතනින් ඇරේරක් ගහලා ලියන්න වැට් කියලා. ඒ කියන්නේ ළමයි දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයාට වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මේ වගේ තොරතුරු ටිකක් දීලා ඔයාට දෙනවා යන්ත්‍රයක ගැනුම් පිරිවැය තියෙන්නේ වැට් සහිතව කියලා. යන්ත්‍රයේ ගැනුම් පිරිවැය තියෙන්නේ වැට් සහිතව කියලා දීලා ඔයාට ගාණෙත් වෙනවා මේ යන්ත්‍රයට දාලා වැට් තියෙනවා කියලා රුපියල් 50ක් වගේ. හිතන්න එහෙම. එතකොට ඔයා මතක තියාගන්න ඕනේ වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක යන්ත්‍රයක් නැත්තම් වෙන ඕනෙම දේපලක් ගන්නකොට ඒ දේපලේ ගැනුම් මිල ඇතුලේ වැට් එකක් තියෙනවා නම් අපි ඒක අයින් කරන්න ඕනේ. මොකද කවදා හරි දවසකදී මේ වැට් ටික අපිට ආපහු හම්බ වෙනවා. ඒක අයින් කරනකොට ඉවත් කරනකොට. ඒක නිසා හොඳට මතක තියාගන්න වැට් සඳහා ලියාපදිංචි වෙලා තියෙන ව්‍යාපාරයක දේපල පිරියත උපකරණ වල පිරිවැය හොයනකොට වැට් කියන එක සැලකිලිට ගන්නේ නැහැ. තියෙනවා නම් වැට් එක අයින් කරන්න. වැට් එක නැහැ කියලා දුන්නොත් එකතු කරන්න යන්න එපා. ඒක සැලකිලිට ගන්න නැතුව ගාන හදන්න. මේක අනිවාර්යෙන් ලියාගන්න වැට් කියලා. ඊට පස්සේ ඉදිකිරීමට හෝ අත්පත් කර ගැනීමට දාලා දිගටම පිළිවෙල. දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයා පිටරටකින් යන්ත්‍රයක් ගන්නවා රුපියල් ලක්ෂ 5ක් දීලා. ලොකු මැෂින් එකක් ගන්නවා කියලා හිතන්න ඔය කේක් හදන ලොකු මැෂින් එකක් අපි හිතමු. ඒ කියන්නේ කේක් ෆැක්ටරි එකකට වගේ ගන්නවා කියලා. ලොකු මැෂින් එකක් ගන්න ලක්ෂ 5ක් විතර දීලා.
ඔන්න එතකොට ලක්ෂ 5යි යන්ත්‍රයේ වටිනාකම. ඊට පස්සේ ඒක අපි හිතමු ওই ජපානයේ හරි වෙන එංගලන්තේ හරි ඉඳන් ගේන්න ඕනේ කියලා. ගේන්න රුපියල් 20000ක් යනවා නැවට. ඊට පස්සේ ලංකාවේ වරාය නිදාස් කරගන්න තව රුපියල් 10000ක් යනවා. එතකොට ඒවත් අපිට ආපහු හම්බෙන්නේ නැහැ. ඒව ඔක්කොම යන්ත්‍රයේ පිරුවට එකතු වෙනවා. ලක්ෂ 5 ගේන්න යන 20000 ලංකාව රේගුවෙන් නිදාස් කරගන්න යන තව රුපියල් 10000 ඒ ඔක්කොම යන්ත්‍රයට එකතු වෙනවා. ඊට පස්සේ ඔන්න යන්ත්‍රය අපේ ව්‍යාපාරයට ගෙනාව කියලා හිතන්න තව රුපියල් 5000ක් විතර ගෙනීමේ කුලියක් දරලා. එතකොට ඒකත් එකතු වෙන්න ඕනේ. මොකද අපිට ඒක කවුරුත් දෙන්නේ නැහනේ. අපි මේ යන්ත්‍රය වෙනුවෙන් දරව පිරිවැයක්. ඊට පස්සේ ඔන්න අපි යන්ත්‍රය අපේ ව්‍යාපාරයටම ගෙනාවා. ගෙනාවට පස්සේ පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. මොකද අපේ යන්ත්‍රය ගැන අපි දන්නේ නැහැ. ව්‍යාපාරේ කවුරුත් දන්නේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා සමහර විට ඒ රටකින්ම කවුරු හරි කෙනෙක්ව ගෙන්න ගන්න මේක පොඩ්ඩක් අපිට ඉගෙන ගන්න. අන්න එහෙම කවුරු හරි කෙනෙක් ගෙන්න ගත්තොත් අන්න ඒ වියදමත් මේ යන්ත්‍රය භාවිතයට ගැනීමට දරන ලද වියදමක් විදිහට සැලකනවා. හොඳට මතක තියාගන්න මේ කොටස්. මේවෙන් ඔයගොල්ලන්ගේ උත්තර වරදින්න පුළුවන් නැත්නම්. ඊට පස්සේ හිතන්න මේ යන්ත්‍රය භාවිතයට ගන්න ලංකාවේ බලපත්‍රයක් ගන්න ඕනේ කියලා. අන්නේ බලපත්‍රයට දරපු ගාන යන්ත්‍රයට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ හිතන්නකෝ මේක පළවෙනි පාරට අත්හදා බලන්න ගානක් දරුවා කියලා. ඒකත් එකතු කරනවා සාමාන්‍යයෙන්. ඉතින් මේ වගේ හොඳට කල්පනාකාරී වෙන්න අපි දීපලක පිරිවැය විදියට සලකන්නේ ගන්න ගිය ගාන, ගේන්න ගිය ගාන සහ භාවිතයට ගත හැකි තත්වයට පත් කිරීමත් එක්ක ගන්නද සියලුම වියදම් වල එකතුව. සියලුම වියදම් වල එකතුව ගන්නවා. හැබැයි මතක තියාගන්න වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් නම් වැට් ගන්නේ නැහැ කියන එක. ඉතින් මේ දේවල් තමයි එන දේවල්. ප්‍රවාහන ගාස්තු, රක්ෂණ ගාස්තු, එහා මෙහා කිරීමේ පිරිවැය, ස්ථාපනය කිරීමේ හා සවි කිරීමේ පිරිවැය, ස්ථානයේ සැකසීමේ පිරිවැය, ඉංජිනේරු හා නිර්මාණ ශිල්පී ආදී වෘත්තීය ගාස්තු, වෙනත් ක්‍රියාකාරී වත්කම් භාවිතයට තත්ත්වයට හා ස්ථානයට ගැනීමට දරන ඍජු පිරිවැය. හරි. අපිට මේකෙන් ප්‍රශ්නයක් දීලා තියෙනවා. මම මේ ප්‍රශ්නට යන්න කලින් ඔයාලට 2019 ගානට අදාළව පොඩි කොටසක් පෙන්නන්නම්. හරි 2000 මේකෙන් ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම වගේ තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ ප්‍රශ්නාංක අපි කතා කරා මේ LKS වලින් සෑහෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා පේපර් එකක. ඔයගොල්ලෝ කාටවත් LKS වැඩක් නැහැ කියලා අතාරින්න බෑ. ලකුණු 11කට වගේ 11කට කිට්ටු ප්‍රමාණයක් ගන්න පුළුවන් ෆස්ට් පේපර් එකේ LKS වලින්. මම ඔන්න නිකන් පෙන්නන්නම් මෙතන. හතරවෙනි ප්‍රශ්නේ 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 වෙනි ප්‍රශ්න තියෙන්නේ ගිණුම් කරන ප්‍රමිති වලට අදාළව. 19 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ අද කතා කරන දේපල ක්‍රියාත උපකරණ වල ප්‍රමිතියට අදාළව. ඒක දැනට දෙකයි. මම නිකන් පෙන්නන්නේ ඔයගලන්ට දැනට දෙකයි. ඊට පස්සේ ප්‍රශ්නාංක 20 තියෙන්නේ මේ LKS 16 ප්‍රමිතියට අදාළ ප්‍රශ්න 3යි. ප්‍රශ්නාංක 21 තියෙන්නේ LKS 10ට අදාළව ප්‍රශ්න 4යි ඔන්න. ඊට පස්සේ ප්‍රශ්නාංක 22 තියෙන්නේ LKS 2ට අදාළ ඔන්න ප්‍රශ්න 5යි. ඊට පස්සේ මේ තියෙන්නේ මේ සමාගම් ගානකට අදාළව තියෙන්නේ. නමුත් මේ ප්‍රත්‍යයගණයේ කතාව ඔක්කොම පටලවලා තියෙන්නේ. මම ඒකත් ගන්නම්. මොකද LKS 16 ප්‍රත්‍යයගණ කතා තියෙන නිසා ඒක නිසා ප්‍රශ්න 6යි. 6ක් කියලා ගන්න. එතන ප්‍රශ්න දෙකක් තිබ්බට. ඊට පස්සේ ආයෙත් තව තියෙනවා. දැන් මම ඔයගලන්ට කිව්වා මේ පාඩමත් එක්ක මම ඔයගලන්ට කියා දෙනවා කියලා සංකල්පීය රාමුව කියලා කොටසක්. අද මම පටන් ගද්දිම කිව්වා. බලන්න ප්‍රශ්නාංක 40 තියෙන්නේ ඒක. මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුවට අනුව ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක බව වැඩි දියුණු කරන ගති ලක්ෂණ. ඒක කියා දෙනවා ඔයගලන්ට. මම දෙවන්නම් කියලා කිව්වා ඒක. එතකොට 7යි ඈ. ඊට පස්සේ බලන්න මේ ෂය කිරීමට අදාළව ගාණක් කියලා තියෙනවා මේ. ඒ කියන්නේ මේ LKS 16ට අදාළව. එතකොට 8යි.
42 LKS 37 ප්‍රමිතියට අදාළව 9යි. ඊට පස්සේ ඔන්න SLFRS 15. ඒ කියන්නේ අයභාර ප්‍රමිතිය. අදාළව දීලා තියෙනවා 43. ප්‍රශ්න 10යි. 10නේ 9යි. ඒකේ කෑලි දෙකක් තියෙනවා. ඉතින් දල වශයෙන් වුණු 10ක් පේන්නම තියෙනවා. ඕනනම් මේ FIFO එකක් ගත්ත හැකිනේ තොග ප්‍රමිතියට අදාළව කියලා. ඉතින් ඔය විදිහට තියෙනවා ප්‍රශ්න 10ක් 11ක් වගේ තියෙනවා. ඒක නිසා වැඩක් නැහැ කියලා අතාරින්න බෑ. අනිවාර්යෙන් ප්‍රමිත ටික හොඳටම බලාගත්තොත් ඔයගේ ලකුණු 10ක්වත් ෂුවර් ඈ. ප්‍රමිත ටිකෙන් ඉතින් බලන්න ෆස්ට් පේපර් එකේ ලකුණු 10ක් ගන්නවා කියලා කියන්නේ සෑහෙන වටිනවා. හරි. අපි ටක් ගාලා ප්‍රශ්නාංක 20 බලමු. ඔයගලන්ට කාට හරි කියන්න පුළුවන්ද මේ ප්‍රශ්නාංක 20ට මොකක් හරි උත්තරයක් කීයද කියලා? ප්‍රශ්නාංක 20ට උත්තරයක්. අපි මේ කතා කරාට අදාළව අරගෙන බලන්න 2019 3.1 දින සීමිත නෙතු පොදු සමාගම අපි දහස් වලින් ගමු. නෙතු සමාගම රුපියල් 2000ක් ගෙවා නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කිරීමට යන්ත්‍රයක් ආනයනය කරන ලදී. එතකොට යන්ත්‍රයේ පිරිය විදිහට 2000 කියන එක ගන්නවා. යන්ත්‍රය ගන්න ගිය ගාන. ඊට පස්සේ වැඩබිම සකස් කරන්න. ඒ කියන්නේ පොළව හදන්න වගේ ගිහිල්ලා තිනවා 160ක්. මම ඒකත් ගන්නවා. ඒක ස්ථානයේට මට උත්තරයක් එවලා තියෙනවා බලමු අපි. උත්තරයන්ක 4 කියලා එවලා තියෙනවා. බලමු උත්තරයන්ක 4 එනවද කියලා. යන්ත්‍රයට විදුලි සැපයුම සම්බන්ධ කිරීමේ ගාස් සමහර විට මේ මැෂින් එකට අර කේබල් එකක් වෙනම ඇදලා විදුලියේ කරන්ට් එක ගන්න වෙන්න ඇති. ඒක නිසා ඒකත් අපි ගන්නවා. මොකද අපිට කලින් අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ මෙතෙන්ට විදුලිය ගන්න. මේ යන්ත්‍රය ගෙනාපු නිසා තමයි මේ කරන්ට් එක ගන්න උනේ. ඒ කියන්නේ එක හයි කරන්න ගිය ගානක්. භාවිතයට ගන්න දරුපු වියදමක්. ඒක ගන්නවා. මූලික පර්යේෂණ ධාවනයේ පිරිය. ඒකත් ගන්නවා. මේ මූලික පර්යේෂණ ධාවනයේ පිරිය කියන එක ගන්නවා ළමයි. ඒක හොඳට මතක තියාගන්න මේක කාලයත් එක්ක අමතක වෙනවා. මට ඉස්සර නිතරම අමතක වෙච්ච එකක් තමයි මූලික පර්යේෂණයේ ධාවන පිරිය ගන්නවද නැද්ද කියන එක. ඇත්තටම මූලික පර්යේෂණය කියන එක ගන්නවා. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. මේ මූලික පර්යේෂණයේදී හිතන්න අපි මොනවා හරි නිමවුමක් කළා කියලා. ඒ කියන්නේ අපි භාණ්ඩේ හැදුවා කියලා. ඒක වික්කන. දැන් උදාහරණයක් විදියට මූලික පර්යේෂණයට අපිට 10ක් ගියා. ඒකෙන් හදපු මොනවා හරි භාණ්ඩේ 5කට වික්කා. එතකොට ඕගොල්ලෝ මූලික පර්යේෂණයේ පිරිවැය විදියට ගන්න අර වික්ක ගානයි ගිය ගාන අතර වෙනස. මොකද අපිට 10ක් 20ක් ගියාට මූලික පර්යේෂණයට සමහරට අපිට රුපියල් 5ක් විතර අර හදපු භාණ්ඩ විකුණලා හම්බුණා. ඒකට අපි පිරිවැය විදියට ගන්න මේ දෙකේ වෙනස. ඒ කියන්නේ ඒක තමයි අපි ගන්න මෙතෙන්ට. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මොකද ඒක ගොඩක් අයට පැටලෙනවා. ඒකට 20ක් ගන්නවා. භාණ්ඩේ ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රචාරණ වියදම. ඒක භාණ්ඩේ හදන්න ඕනේද? නෑ ඒක වැඩක් නෑ. ඒක වැඩක් නෑ. ඒක විකුණ ගන්න ඕනේ වෙන එක. ඇට ගන්නෙ නෑ. ඊට පස්සේ යන්ත්‍රයේ භාවිතා කිරීමට ආරම්භක අනුමැතිය සඳහා ගෙවූ බලපත්‍ර ගාස්තු ඒක ගන්න. මේක පර්මිට් එක ගන්න බෑ. මේ නැතුව මැෂින් එක දුවන්න බෑ. භාවිතයට ගන්න බෑ. ඒක ගන්නවා. යන්ත්‍රයේ භාවිතය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය කියන එක අනිවාර්යද? උත්සවේ නැත්නම් යන්ත්‍රය මේ වැඩ කරන්න බැරිද? ඒක අදාළ නැහැ. උත්සවයක් ගන්න ඕනේ නැහැ නේ යන්ත්‍රයක් වැඩ කරන්න. මේ ටික ගත්තා නම් හරි. 0යි 6යි 7යි 7යි 2යි 9යි 9යි 3යි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 2යි 2යි. උත්තරේ අංක 4නේ. හොඳයි ඈ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ගන්නේ. හරි. අපි යන් ටියුට් එකටනේ. ඉතින් ඕගොල්ලෝ දැන් මෙහෙම මේ කොටසක් කරද්දී දැන් ඔයගලන්ට පුළුවන් මේ ඒ කොටසට අදාළව තියෙන A level papers වල තියෙන ප්‍රශ්න ටික හරි බලාගෙන අවුරුදු 10ක වගේ papers බලාගෙන ආවනම් ඔයාගේ ඒ කොටස අවසන්. බැරි නම් ආයෙ පාරක් බලන්න මේක. මොකද්ද කොතනද වැරදි? දැන් මොකද්ද කොතනද වැරදි? දැන් මේ ගානේ වැට් නැහැ. ඔය වැට් තියෙන ගණන් ඕනේ තරම් තියෙනවා ඕගොල්ලන්ට බලන්න පුළුවන්. හරි. බලන්න ප්‍රශ්නාංක 21 සීමිත සමාගමක් 2014 4.1 දින මිලටගත් යන්ත්‍රයකට අදාළව
පහත තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කර තිබේ කියලා අපිට දීලා තියෙනවා තොරතුරු කීපයක්. යන්ත්‍රයේ සටහන් කළ මිල 2000යි. ඒ කියන්නේ ගහලා තියෙන ගාන 2000යි. ගෙන ඒමේ නැව්ගාසු 200යි. ආනයන බදු 500යි. සවි කිරීමේ වැය ඒ කියන්නේ වියදම 300යි. මාර්ගස්ථ රක්ෂණය 100යි. හරි. මේ ඔක්කොම අපි බලමු. සාමාන්‍යයෙන් මේ බැලු බැලමට මේ ඔක්කොම දීපල පිළිවෙත උපකරණ කියන එකේ පිරිවැයට එන දේවල්. ගන්න ගේන්න හයි කරන්න කියන ටිකට අයිති ටිකක් දීලා තියෙනවා. බලමු පල්ලෙහාත් මොනවද තියෙනවා. සටහන් කළ මිලෙන් 10%ක වෙළඳ වට්ටමක් හිමි වී තිබේ. ඒ කියන්නේ සටහන් කළ මිල 2000යිනේ. ඒකෙන් 10%ක වෙළඳ වට්ටමක් හිමි වෙනවා කියනවා කියලා කියන්නේ අඩු කිරීමක් කරලා. 2000න් කීයක්ද? 10% කියන්නේ 200ක්. ඔන්න මම ඒක අඩු කළා. ආනයන බදු වලින් 30ක් රජය ආපසු ගෙවලා තියෙනවා. ආනයන බදු විදිහට 500ක් ගිහිලා තියෙනවනේ. ඒකෙන් 30ක් රජය ගෙවුවලු. බලමු 500න් 30ක් කීයද කියලා. බිඳුවට බිඳුවක් කැපුවා 150ක් නේ. ඒ කියන්නේ රජය 150ක් අපිට ආපහු දීලා. ඒ කියන්නේ මේ 500න් 150කුත් අඩු වෙනවා. හරි. දැන් ඔයාලට පුළුවන් වගේ උත්තරේ ගන්න. යන්ත්‍රයේ පිරිවැය කීයද කියලා හොයන්න පුළුවන්. කොහොමද බලන්න? මෙතනම ලියමු. ඊළ උත්තරේ ගමු. සටහන් කළ මිල 1800යි. මේ වට්ටම අඩු කරලා ගත්තේ එකතු කළා නැව් ගාස්තු ගෙනීමේ කුලේ 200යි. එකතු කළා ආනයන බදු 150ක් අඩු කරලා ගන්න 350ක් කියලා. අවි කිරීමේ වියදම ගම්මු. uh, 300යි. මාර්ගස්ස රක්ෂණයත් අපිට දැන් අපි පිටරටකින් බඩු ගෙන්නනවා නම් අනිවාර්යෙන් මේ රක්ෂණය කරන්න වෙනවා. ඒක අපිට ආපහු හම්බෙන්නේ නැහැ. මාර්ගස්ස රක්ෂණය. ඒකත් ගම්මු අපි. ඒක තියෙනවා 100ක්. මෙන්න මේ ටික එකතුව ගත්තා නම් ඔයාලට හම්බෙනවා ඔයාගේ යන්ත්‍රයේ පිරිවැය 0.5යි 8යි 2යි 10යි 10යි 3යි 13යි 13යි 3යි 16යි 1යි 17න් 7 දැම්ම එකක් ඉතුරුයි 2750ක් කියලා එනවා අපිට උත්තරේ. උත්තරේ 2750යි. ඉක්මනින් ලියා ගන්න. ඔගොල්ලෝ මෙහෙම ඒ කියන්නේ මේ දේවල් ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. මම ඒක දන්නවා ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති කියලා. මොකද මම ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පන්ති කරන දවස්වලද මේ ඔයගොල්ලෝ මේවට අර පොත් එහෙම අරගෙන කරේ මේ ටික. ඉතින් එහෙම තියෙද්දිත් ඔයගොල්ලෝ පන්තියට සහභාගී වෙලා මෙහෙම කොටස් ටික දැනගන්න එකට මම ඔයගොල්ලන්ට ඇත්තටම ගරු කරනවා ඒකට. මොකද මේ මෙහෙම සම්බන්ධ වීම තුලින් සමහරට ඔයා මේ පැය කීපය ගෙදර නිකම්ම ඉන්න වෙන්න පුළුවන්. සමහර නිදා ගන්නවා ඇති. නැත්නම් වෙන මොකුත් මෙලෝ වැඩක් කරන්න නැතුව ඉන්නවා ඇති. එහෙම ඉන්නේ නැතුව මෙතෙන්ට ඇවිල්ලා ඵලදායීව ඒ කියන්නේ අහගෙන ඉන්න එක තුලින් හරි ඔයාට ලකුණු එකකින් දෙකකින් හරි ඔයාගේ ලකුණු ටික වැඩි වෙයි. ලකුණු එකකින් වෙනස් වීමත් ඔයාගේ රෑන්ක් එක 10කින් 15කින් වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේම රෑන්ක් එක දෙන්නේ. ඉතින් ඒක නිසා මම ඒක අගය කරනවා. අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ මේ මහන්සියට ප්‍රතිඵල හම්බෙයිලම. හරි අපි බලමු සුන්බුන් නගය නැත්නම් අවශේෂ අගය. මේ මතක තියාගන්න ළමයි මේ සුන්බුන් නගයට කියන වචන සමාන වචන ගොඩාක් තියෙනවා. සුන්බුන් නගය කියනවා, අවශේෂ අගය කියනවා, ත්‍රාරණ අගය කියලා කියනවා, අස්කුන් අගය කියලා කියනවා මේකට. සුන්බුන් නගය, අවශේෂ අගය, ත්‍රාරණ අගය, අස්කුන් අගය. මේ ඔක්කොම සමාන වචන. ත්‍රාරණ අගය අස්කොන් අගය කියලත් කියනවා මේක. යම් වත්කමක ඵලදා ජීව කාලයේ අවසානයේදී එම වත්කම අලෙවි කර ලබා ගැනීමට අපේක්ෂිත මුදලින්
එම වත්කම අලවියේදී ඒ කියන්නේ අපහරණය කියලා කියනවා. ඉවත් කිරීමේදී දැරීමට සිදුවන මුදල අඩු කළ පසු ලැබෙන අගය. ඒ කියන්නේ ඔයාලට මම මෙතන ලියන්නම්. ඔයගොල්ලොත් ටියුට් එකේම හරි ලියන පොතේ හරි ඔයා දැනට ලියා ගන්න තැන ලියා ගන්න. මේ සුන්බුන් අගය හොයන්නේ මෙහිමයි ළමයි. මේක මම මකනවා. මම මේ දැන් ලියන්නේ මකන්න පුළුවන් වෙන්න සුන්බුන් අගය සමානයි අපේක්ෂිත විකුණුම් මිල. ඒ කියන්නේ දීපල අපි විකුණන්න බලාපොරොත්තු වෙන මිල තියෙනවානේ. අපේක්ෂිත විකුණුම් මිලෙන් අඩුකරන්න අපේක්ෂිත විකුණුම් වියදම. අපේක්ෂිත විකුණුම් වියදම. මම ඒක උදාහරණකින් කියන්නම්. අපේක්ෂිත විකුණුම් වියදම. හරි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මං ගාව තියෙනවා ත්‍රිවිල් එකක්. මම ඒක අවුරුදු 5කට පස්සේ විකුණ ගන්න බලාපොරොත්තු වෙන රුපියල් ලක්ෂයකට. නමුත් ඒක මට ලක්ෂයකට විකුණ ගන්න නම් සමහර විට ඒකේ ටෙන්ට් එක සමහරට ඉරිලා වගේ මොනවා හරි වෙලා ඇති. මට අලුතෙන් ටෙන්ට් එකක් ගහ ගන්න වෙනවා. ඒ කියන්නේ තව රුපියල් 20000ක වගේ කොස්ට් එකක් යනවා. එතකොට මගේ ත්‍රිවිල් එක මට ලක්ෂයකට විකුණ ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේක්ෂිත විකුණුම් මිල ත්‍රිවිල් එකේ අවුරුදු 5කට පස්සේ ලක්ෂයයි. නමුත් ලක්ෂයකට විකුණන්න නම් මට තව රුපියල් 20000ක්වත් යනවා ඒක අර මේ කැඩිච්ච ටික හදන්න. නැත්තම් රිපෙයාර් එකට. අන්නේ අපේක්ෂිත විකුණුම් වියදම අඩු කළාට පස්සේ මට ඇත්තටම කීයක් අතට හම්බ වෙනවද? 80000යි. ඒකට තමයි සුන්මුන්නගේ කියන්නේ. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ඒක උඩින් ලියාගත්ත හැකි මෙහෙම. හරි. නැත්නම් අපි කෙලින්ම ගානට යන්න. ප්‍රශ්නංග 22 2014 ජනවාරි 1 දින රුපියල් ලක්ෂ 5කට මිලදීගත් මෝටර රථයක් වසර 4ක් භාවිතා කර 2018 ජනවාරි 1 දින 1,50,000කට විකිණීමට බලාපොරොත්තු වේ. මෙම මෝටර රථයේ විකිණීමේදී රුපියල් 40,000ක වියදමක් දැරීමට සිදුවේ. මෝටර රථයේ සුන්බුන් අගය කීයද කියලා අහලා තිනවා. අපි මෙතන ලියලා හදමු. උඩ ලිව්වේ නැත්නම් මෙතන ලියලා හදමු. නැත්නම් උඩ ලිව්වා නම් නිකම් උත්තරේ දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. සුන්බුන් අගය සමානයි අපේක්ෂිත විකුණුම් මිල ඍණ අපේක්ෂිත විකුණුම් වියදම. මේක අපි විකුණ ගන්න බලාපොරොත්තු වෙන්නේ 1,50,000කට. නමුත් අපිට තව 40,000ක් වියදම් කරන්න වෙනවා ඒකට. එතකොට අපේ සුන්බුන් අගය වෙන්නේ ඇත්තටම මේ යන්ත්‍රයෙන් හම්බෙන ගාණ වෙන්නේ 1,10,000යි. මේව සමාගම් ගණන් වල පටලවලා දෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ ඒව තමයි අමාරුයි කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රමිත වලින් තමයි මේ කොටස් හැමදේම කියා දෙන්නේ. අනිවාර්යෙන් ඔයගලන්ට සමාගම් ගණන් ගොඩක් ලේසි වෙයි. මේ ටික හරියට කරගත්තොත්. මොකද දැන් සමාගම් කරන්න කලින් මම මේ ටික කරන්නෙම ඔයගලන්ට සමාගම් එතකොට මහන්සියක් නෑ. සමාගම් වල කොටස් නිකුත් කිරීමට දාලා ටිකයි ගානේ ආකෘතිය විතරයි කියා දෙන්න තියෙන. අනිත් ඔක්කොම අපි වෙනම කරනවා. මම ලියා ගන්න. හරිනේ. ඊට පස්සේ ඵලදායි ජීව කාලය. බලමු ඵලදායි ජීව කාලය කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරය විසින් ක්ෂය කළ හැකි වත්කම් නියමිත තත්ත්වයෙන් භාවිතා කිරීමට අපේක්ෂිත කාලය හෝ ව්‍යාපාරය විසින් වත්කමින් ලබා ගැනීමට අපේක්ෂිත නිෂ්පාදනය හෝ ඒ හා සමාන එක ප්‍රමාණය. හරි ළමයි. දැන් මේක ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. ව්‍යාපාරයක් දැන් අපි ඵලදායි ජීව කාලය වගේ එකක් ඔයාලට හොයන්න නම් ගානක දෙන්නේ නැහැ. නමුත් ඔයා මතක තියාගන්න
බහුවර්ණ පේපර් එකේ ඔයාගෙන් පටලවලා ප්‍රශ්න අහන්න පුළුවන් කියන එක. ඵලදා ජීව කාලය කියන්නේ ව්‍යාපාරය විසින් ක්ෂය කළ හැකි වත්කම් නියමිත තත්වයෙන් භාවිතා කිරීමට අපේක්ෂිත කාලය. ඒ කියන්නේ දැන් ඒකේ තේරුම අපි වාහනයක් අරගෙන වාහනේ පදින්න බැරි වෙනකල් පදින කාලය කියන එක නෙමෙයි. අපි ඒ වාහනේ පදින්න බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ කාලේ. නැත්නම් අපි මේකෙන් දැන් හිතන්නකෝ මෙහෙම ඔය ටුවර්ස් නැත්නම් සවාරි නැත්නම් ඔය ප්‍රවාහන සේවා සපයන ආයතන තියෙන්නේ. ඒ කියන්නේ ඔය පික්මී වගේ ඒවා නෝ නෙමෙයි. මොනවා හරි කැබ් සර්විස් වගේ දෙන්නේ. අන්න ඒ වගේ ආයතනයක වාහන තියෙනවනේ ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ගේ වාහන වලින් ඒගොල්ලෝ ප්‍රවාහන සේවා සපයනවා. එතකොට ඒගොල්ලන්ගේ තියෙන වාහන වලින් ඒ සේවාව සපයන්න පුළුවන් මට්ටමක් තියෙනවා. දැන් හිතන්නකෝ ඒ වාහනේ සීට් එක හොඳට තියෙනවා නම්, පෙනුම හොඳට තියෙනවා නම් මිනිස්සු ඒවයි අනවා. ඒ හැර ඒක දි รา පත් වෙලා නිතර එක එක සද්ද ඇහෙනවා. ඒ කියන්නේ පෙනුමත් එච්චර හරි නැත්නම් ඒක භාවිතා කරන්න බෑනේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ වාහනේ පදින්න පුළුවන්. නමුත් ඒකෙන් වැඩක් ගන්න බෑ. ඵලදා ජීව කාලය කියන්නේ කැඩිලා යන කල්ම කියන එක නෙමෙයි. ඒකෙන් අර බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය ගන්න කාලය. ඒක නිසා තමයි ඔය ගොඩක් සමාගම් වගේ කට්ටිය ඒගොල්ලෝ වත්කම් අරගන්නවා බ්‍රෑන්ඩ් නිව්. ඊට පස්සේ ඒගොල්ලෝ මේ බලාපොරොත්තු වෙන අවුරුදු ගාන පාවිච්චි කරලා ඉවරලා වෙන්දෙසි දානවා. ගොඩක් ඔයා දැකලා ඇති මේක සමහරට ටෙලිවිෂන් එකේම යනවා වෙන්දෙසි දානවා කියලා. ඒගොල්ලන්ගේ වාහන ඔක්කොම ඒගොල්ලෝ වෙන්දෙසි දාලා අලුත් ඒවා ටික ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන කාලේ කැඩිලා යන කලම පදින්නේ නැහැ. ඒ කාලෙදී අයින් කරනවා. ආය අලුත් ටිකක් ගන්නවා. ඊට පස්සේ වැඩි ඕනේ නැහැ. අපි පාවිච්චි කරන මවුස් එකක් ගත්තොත්, මේ මවුස් එක ගත්තොත් මේකෙත් තියෙනවා ඵලදා ජීව කාලය. මේකේ නම් තියෙන්නේ මේ අවුරුදු ගාණක් නෙමෙයි මේකේ තියෙන්නේ ක්ලික් වාර දසලක්ෂයක් වගේ ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් වැඩක් ගන්න බෑ. ඉතින් ඒ වගේ සමහර ඒවා කියනවා මේ වගේ කාලයක් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. නැත්නම් සමහර වත්කම් වල ලබා ගැනීමට අපේක්ෂිත නිෂ්පාදනය හෝ ඒ හා සමාන ඒකක ප්‍රමාණයක් තියෙනවා. ෆොටෝකෝපි මැෂින් එකක ෆොටෝකෝපි ලක්ෂයයි. අන්න ඒ වගේ. වත්කම් ෂෙයා කළ හැකි ක්‍රම. වත්කම් ෂෙයා කළ හැකි ක්‍රම. තුනක් වාට මම කිව්වා තියෙනවා කියලා. නමුත් ඕගලන්ට තියෙන්නේ මේ දෙක විතරයි. මේ හීනවන එකත් ඇත්තටම නැහැ. නමුත් ඔයගලන්ට ඒක කියා දෙන්න තියෙනවා ප්‍රමිතේ සිලබස් එකේ නැහැ කියලා කියනවා. නමුත් ප්‍රමිතේ තියෙනවා. ඔයගලන්ගේ ගුරුවත් පොතේ තියෙන එකෙත් ප්‍රමිතේ තියෙනවා. ඒක නිසා අපිට ඒක කරන්න වෙනවා. මේ දෙක විතරයි ඔයගලන්ට තියෙන්නේ. තුන්වෙනි ක්‍රමය නැහැ. ඒක 2009 වගේ කාලෙදී අයින් වුණා. 2009 10 වගේ කාලෙදී අයින් වුණා. ඒක නිසා මේ තුන්වෙනි එක නැහැ. සරල මාර්ග ක්‍රමයයි හීනවන ශේෂ ක්‍රමයයි විතරයි ඔයගලන්ට තියෙන්නේ. ඒකිනුත් සරල මාර්ග ක්‍රමය විතරයි පේපර් එකේ එනවා කියලා කියන්නේ. මේ සරල මාර්ග ක්‍රමය ගත්තොත් සරලවම කියනවා නම් හැම අවුරුද්දෙම සමාන ප්‍රමාණයක් ෂේ වෙනවා කියන ක්‍රමය. ඊනවන ශේෂ ක්‍රමයේදී කියන්නේ හැම අවුරුද්දෙම ෂේ වෙන ටික අඩු වෙවි යනවා. ඒ ක්‍රමය. බලමු මේ දෙකම අපි කතා කරනවා දැන්. සරල මාර්ග ක්‍රමය. එම ක්‍රමයේදී වක්කමේ ෂේ කළ හැකි අගය සමානුපාතිකව ඵලදා ජීව කාලය පුරා බෙදෙන හැටි. ඒ කියන්නේ සමානව. ඒක හොයන්නේ පිරිවැය හෝ ප්‍රත්‍යයගන් නගයෙන් අඩු කරන සුන්බුන් නගේ බෙදෙනවා ඵලදා ජීව කාලේ. නැත්තම් මෙහෙම තමයි හොයන්නේ. පිරිවැය හෝ ප්‍රත්‍යයගන් නගයෙන් සුන්බුන් නගේ අඩු කරලා ඵලදා ජීව කාලයෙන් බෙදෙනවා. මම තව සමීකරණයක් ලියන්න. මෙතන එකයි දාලා තියෙන්නේ. ලියන්න ඕනෙත් නෑ ඔයගොල්ලෝ මේක දන්නවා. සාමාන්‍යයෙන් සරල මාර්ග ක්‍රමයට ෂේ හොයන්නේ පිරිවැය නැත්තම් ප්‍රත්‍යයග නගයෙන් සුන්බුන් නගේ අඩු කරලා ඵලදා ජීව කාලයෙන් බෙදලා. නැත්තම් අපි සාමාන්‍යයෙන් වැඩිපුරම කරන්නේ පිරිවැයට ෂේ ප්‍රතිශතය බලනවා. ඒ කියන්නේ මෝටර රථයේ ලක්ෂ 10යි ඒකෙන් 10%ක් බලනවා. ඒ වගේ. ඒකත් ලියාගන්න. කෝ කියලා දාලා. හරි ඊට පස්සේ ඔයාලට මෙතන දාලා තියෙනවා
ෂේ ප්‍රතිශතය හොයන විදිහ මේ ෂේ ප්‍රතිශතය හොයන විදිහට මම මේ මෑත කාලේ දැකලම නැහැ. නමුත් මම ඒක දැක්මා. ෂේ ප්‍රතිශතය කොහොමද හොයන්නේ? ෂේ ප්‍රතිශතය හොයන්නේ වාර්ෂික ෂේ බෙදනවා පිරිවැයෙන්. නැත්නම් ප්‍රත්‍යගණකයෙන් වැඩි කරනවා 100ෙන්. එimhe ෂේ ප්‍රතිශතය හොයන්නේ. ඒකත් පොඩ්ඩක් මාර්කයක් දාගන්න. අපිට මේකෙන් ගණන් හදන්න තියෙනවා. ඒකයි. ටියුට් එකේ තියෙනවා මෑත කාලේ ගණන් ඇවිල්ලා නැහැ. ෂේ ප්‍රතිශතය හොයන්නේ වාර්ෂික ෂේ බෙදනවා පිරිවැය වැඩි කරනවා 100ෙන්. අර ඔයගොල්ලෝ ගණිතයේදී අහලා තියෙනවනේ අච්චරට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා. අන්න ඒ ක්‍රමය තමයි තියෙන්නේ. වාර්ෂික ෂේ පිරිවැය මෙච්චරකට වාර්ෂික ෂේ මෙච්චරක් නම් 100කට කීයද? බලන්න වත්කමින් අනාගත ආර්ථික ප්‍රතිලාභ සෑම වර්ෂයකදීම සමානව ලැබෙන විට මෙම ක්‍රමය යෝග්‍ය වේ. කියන්නේ සමානව ප්‍රතිලාභ හම්බ වෙනවා නම් අපිට සරල මාර්ග ක්‍රමය කියන එක හොඳයි. ඊනොන ශේෂ ක්‍රමය. මෙම ක්‍රමයේදී එකිනෙක වසර ආරම්භයේ පැවති ශුද්ධ අගය කියලා කියන්නේ පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කළාට පස්සේ අගයද. ශුද්ධ අගයට අපි ධාරණ අගය කියලාත් කියනවා. මේක හොයන්නේ පිරිවැයෙන් සමුච්චේෂය සුන්බුන් අගය නෙමෙයි. පිරිවැයෙන් සමුච්චේෂය අඩු කළාට පස්සේ උත්තරයට අපි කියන්නේ ශුද්ධ අගය කියලා. මේ ශුද්ධ අගයට තමයි ෂේ බලන්නේ. මෙතන දීලා තියෙන්නේ ෂේ හොයන සූත්‍රය. ෂය හොයන ෂේ ප්‍රතිශතය හොයන සූත්‍රය තමයි මෙතන දීලා තියෙන්නේ. එක ඍණ s බෙදීම c වර්ගමූලයේ n වැඩි කිරීම 100. බලමු මේකිනුත් මම ගාණක් හදනවා ඔයගොල්ලන්ට. මේකට ගණන් හදන්න A level paper එකේ නැහැ. මේක ඇවිල්ලා අවකලනයේදී පාවිච්චි කරන සූත්‍රයක් මේ දාලා තියෙන්නේ. ෂේ ප්‍රතිශතය හොයන විදිය. ෂේ ප්‍රතිශතය හොයන විදිය ඔයගොල්ලන්ට නැහැ. නමුත් සිලබස් එකේ තියෙනවා. ඒක නිසයි මේක කියා දෙන්නේ. ඔයගොල්ලන්ට හදන්න එන එකක් නැහැ. හැබැයි මට අනිවාර්යෙන්ම ඉන්නේ නැහැ කියලා කියන්නත් බෑ. ඔයගොල්ලන්ට කැල් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා මේක එන්න පුළුවන් සම්භාවිතාවකුත් තියෙනවා. එන්නේ නැහැ කියලා නැති නිසා. අර හීනවන ශේෂ ක්‍රමය නැහැ කියන මතේ තමයි ඉතින් සාමාන්‍ය අපි ඉන්නේ උගන්වන ගුරුවරු විදියට. නමුත් ඉතින් ඔයගොල්ලෝ ශිෂ්‍යයන් විදිහට මේක බලා ගන්න වෙනවා. හරි. බලමු අපි ඒක හිමීට බලමු මේක. මේ පල්ලෙහා තියෙන සමීකරණේ highlight කරගන්න නැත්නම් ඒක කොටු කරගන්න. වාර්ෂික ෂේ සමානයි පිරිවැරින සමුච්චය ෂය වැඩි කිරීම ෂේ ප්‍රතිශතය. මේව තමයි සාමාන්‍යයෙන් හීනවන ශේෂ ක්‍රමයට ෂය හොයන්නේ. පිරිවැයෙන් සමුච්චය ෂය. ඒ කියන්නේ ඒ දක්වා තියෙන ෂේ ටික අඩු කරලා ඊට පස්සේ ෂේ ප්‍රතිශතය බලනවා. සරල මාර්ග ක්‍රමයේදී කෙලින්ම පිරිවැයට ෂේ ප්‍රතිශතය බැලුවා. මේකෙදි අර අඩු වෙච්ච ෂේ ටික ඒ කියන්නේ මේ දක්වා අඩු වෙච්ච ෂේ ටික අයින් කරලා ඊට පස්සේ තමයි ෂේ ප්‍රතිශතය බලන්නේ. හරිනේ? වත්කමේ අනාගත ආර්ථික ප්‍රතිලාභ වාර්ෂිකව ක්‍රමයෙන් අඩුවන විට මෙම ක්‍රමය යෝග්‍ය වේ. මේ දෙක තමයි ඔයගලන්ට කියා දෙන්න හරි තියෙන්නේ. මේකෙන් පළවෙනි එක තමයි ඉතින් එනවා කියලා තියෙන්නේ. නමුත් හීනවන ශේෂ ක්‍රමයක් අපි බලමු ප්‍රමිතියේ තියෙන නිසා. ඊළඟ ක්‍රමේ නැහැ. ඒක නිසා මම ඒක කරන්නේ නැහැ. කතා කරන්නෙත් නැහැ. ඒක වැඩක් නැහැ. ෂේ ගිණුම්ගත කළ හැකි ක්‍රම. හරි. සාමාන්‍යයෙන් ෂේ ලියන්න ඕගොල්ලෝ දන්නවා මේ වෙනකොට. අපි බලමු මේ කෙලින්ම සරල මාර්ග ක්‍රමය හෝ හීනවන ශේෂ ක්‍රමය භාවිතා කර ගණනය කරන ලද වාර්ෂික ෂය ක්‍රම දෙකකට ගිණුම් තැබිය හැක. එකක් තමයි ෂේ සඳහා වෙන් කිරීමේ ගිණුමක් සහිත ක්‍රමය. අපිට A level වල තියෙන්නේ මේ ක්‍රමය. අපිට තියෙන්නේ A level වලට මේ ක්‍රමය. ෂේ වෙන් කිරීමේ ගිණුමක් නැත්නම් සමුච්චය ෂය ගිණුමක් සහිත ක්‍රමය තමයි තියෙන්නේ. ඒකෙදි අපි වාර්තා කරන්නේ ෂය වීම හර අදාළ ෂය වෙන් කිරීම නැත්නම් සමුච්චය ෂය බැර කියලා. නමුත් මීට කලින් තව ක්‍රමයක් තිබ්බා. මීට කලින් කිව්වට තාම ප්‍රමිතියේ මේ ක්‍රමය තියෙනවා ඍජු කපා හැරීමේ ක්‍රමය. මේකෙදි ඡේ වෙන් කිරීමේ ගිණුමක් තියෙන්නේ නැතුව කෙලින්ම වත්කම් ගිණුමෙම මේක ගලපනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ඡේ වීම ගිණුම හර වියදමක් විතර ගන්නවා. කෙලින්ම
ෂේ වෙන් කිරීමේ ගිණුමක් නැත්නම් සමුච්චය ෂේ ගිණුමක් ගන්න නැතුව කෙලින්ම වත්කම් ගිණුම බැර. ඔයගලන්ට මතක ඇති අපි අර ඒක පුද්ගල ව්‍යාපාරවල ගණන් හදද්දි වගේ සමහර ගණන් දෙද්දිම දීලා තිබ්බත් දීපල පිරියත උපකරණ තාරණගේට එහෙම කියලා තිබ්බ මතකද? අන්න ඒ වගේ ඒවා. හැබැයි ඒවා නැහැ ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට තියෙන්නේ ෂේ වෙන් කිරීමේ ගිණුමක් සහිත ක්‍රමේ. නමුත් අර පේපර්ස් වල ගණන් දෙද්දි ඍජු කපා හැරීමේ ක්‍රමයට ගණන් තියෙන අවස්ථා නැතුවම නොවේ. මේක එන්නේ නැහැ. කොමුණත් අංක දෙක එන්නේ නැහැ. මේක විතරයි තියෙන්නේ. හරි. ඔන්න ඔයාලට චූටි ප්‍රශ්නයක් තියෙනවා. 23 වෙනි ප්‍රශ්නේ. 2018 4/1 දින රුපියල් ලක්ෂ 5කට මිලදීගත් මෝටර රථයක් වර්ෂ 5ක් භාවිතා කර රුපියල් 50,000කට අලෙවි කිරීමට අපේක්ෂා කරයි. වත්කම් ක්ෂය කිරීමට සරල මාර්ග ක්‍රමය භාවිතා කරයි. වාර්ෂික ෂය අහලා තියෙනවා. ෂය ප්‍රතිශතය අහලා තියෙනවා. අපි ටක් ගාලා ඒක හොයමුද? මේක චූටි ගානක්. හදන්න දෙයක්වත් නැහැ. ඔයගලන්ට උත්තරේ කිව්ව හැකි ඕන්න. නමුත් ඉතින් මේක හදමු නේද? මේක ගන්න වෙන්නේ පිරිවැය වැඩි කිරීම ෂේ ප්‍රතිශතය කියන එකෙන් නෙමෙයි අනිත් ක්‍රමයට. ඒ කියන්නේ පිරිවැරින සුන්බුන් නගය බෙදීම ඵලදා ජීව කාලය. හරි මේ ගානේ පිරිවැය දීලා තියෙනවා ලක්ෂ 5යි. සුන්බුන් නගය දීලා තියෙනවා රුපියල් 50,000යි කියලා 50,000කට විකුණ ගන්න බලාපොරොත්තු වෙනවා කියලා මම ඒක දාන්නම් 50,000 විදියට. බෙදීම ඵලදා ජීව කාලය අවුරුදු 5යි. හරි එහෙනම් ඔයාලට උත්තරයක් ගන්න පුළුවන්. ලක්ෂ 5න් 50,000ක් ගියාම එනවා 4,50,000යි. ඒක බෙදන්න 5න්. 4,50,000 5න් බෙදුවම එනවා රුපියල් 90,000ක් කියලා. ඒ කියන්නේ ඔයගේ ෂෙය එනවා රුපියල් 90,000ක් කියලා. ඊට පස්සේ අංක 2 උත්තරේ ගත්තොත් අංක 1 උත්තරේ නම් පුළුවන්නේ. අංක 2 ෂෙය ප්‍රතිශතය හොයන්නේ කොහොමද? මම ලියනවා ෂෙය ප්‍රතිශතය සමානයි ඔයාලට ටියුට් එකේ අපි අර හයිලයිට් කරගත්ත කොටස බලලා කරන්නත් පුළුවන් නැත්නම් මම මේ ලියන එක බලාගෙන කරන්නත් පුළුවන් වාර්ෂික ෂෙය බෙදීම පිරිවැය වැඩි කිරීම 100. වාර්ෂික ෂෙය නම් 90යි 90,000යි පිරිවැය ලක්ෂ 5යි වැඩි කිරීම 100. බිංදු 3ට බිංදු 3 කැපුවා 5යි පස්සරක් 1යි 8යි 18යි. ඒතර ඔයාලට ඕනනම් පුළුවන් ලක්ෂ 5 අරගෙන 18ක් බලලා ඔයාගේ උත්තරේ නැවත වතාවක් ගන්නත් එහෙමත් පුළුවන්. හරි මේකේ ටක් ගාලා ලියාගන්න අඩුපාඩු තියෙන කට්ටිය.
ෂේ ප්‍රතිශතය සමානයි වාර්ෂික ෂේ බෙදීම පිරිවැය වැඩි කිරීම 100. ඒ කියන්නේ 90,000 බෙදීම ලක්ෂ 5 වැඩි කිරීම 100. අපිට උත්තරයක් එනවා 118ක් කියලා. මම ආයෙ පාරක් යනවා ටියුට් එකට. ටියුට් එකේ ආයෙ තියෙනවා 23 වෙනි ප්‍රශ්නේ. මම මේ ප්‍රශ්නයත් ගේන්නම් මෙතෙන්ට. හරි. දැන් මේක කොහොමද හොයන්නේ කියලා බලමු. කලින් එක නම් ඇත්තටම ලේසි. ඒක කරගන්න පුළුවන්. මේක බලමු. හරි. බලන්න. 2014 4.1 දින ලක්ෂ 2කට මිලදීගත් යන්ත්‍රයේ සුන්බුන්නගේ රුපියල් 50,000කි. වසර දෙකක් පිරිමි යන්ත්‍රය භාවිතා කිරීමට අපේක්ෂා කරයි. ආයතනය වත්කම් හීනවන ශේෂ ක්‍රමයට ක්ෂය කරයි නම් අපෙන් අහලා තියෙනවා වාර්ෂික ක්ෂය ප්‍රතිශතය එකිනෙක වර්ෂයේ වාර්ෂික ක්ෂය. හරි. දැන් අපෙන් ඔන්න ක්ෂය ප්‍රතිශතය අහලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ පුළුවන් කියලා හිතනවා නම් බලන්න මේක හදන්න පුළුවන්ද කියලා. මම නම් හිතන්නේ අද පන්තියට සම්බන්ධ වෙච්ච කිසිම කෙනෙකුට මේක හදන්න පුළුවන් කියලා. හරි. හීනවන ශේෂ ක්‍රමයට වාර්ෂික ක්ෂය හොයන්න මෙහෙමයි. ඔයගොල්ලන්ට මතකද සූත්‍රය? එක ඍණ s බෙදීම c වර්ගමූලයෙන්. මතකයිනේ. එක ඍණ s බෙදීම c වර්ගමූල n. ඊට පස්සේ c ෙන් වැඩි කරනවා. හරි. මෙතන ළමයි s කියලා කියන්නේ සුන්බුන් අගය, c කියලා කියන්නේ cost එක පිරිවැය, n කියලා කියන්නේ අවුරුදු ගාන ඵලදා ජීව කාලය. s කියලා කියන්නේ සුන්බුන් අගය. සුන්බුන් අගය. c කියලා කියන්නේ පිරිවැය. මේ තියෙන ඵලදා ජීව කාලය. හරි අපි උත්තරේ ගමුද බලන්න. මම ඒක කෙලින් ඉස්සරහින් ලියලා හදන්නම්. එක ඍණ s කියලා කියන්නේ සුන්බුන් අගය 50,000යිනේ. ඔන්න මම ඒක ලියනවා. ඊට පස්සේ c කියලා කියන්නේ ලක්ෂ 2 පිරිවැය. ඵලදා ජීව කාලය තියෙනවා 2යි. මේක 2 තියෙන හින්දා හොඳයි තමයි. මේක 4 5 තිබ්බනම් තමයි ඔයගලන්ට අමාරු ඈ. වැඩි කිරීම 100. මං 1යට 4 කියලා කියන්නේ 0.25 කියලා ගත්තා. එක බෙදීම 4 කියන්නේ ඒකනේ. භාග සංඛ්‍යාවක් විදිහට තියන්නේ නැතුව ඒක දශම සංඛ්‍යාවක් විදිහට ගත්තා. හැමතිස්සෙම ඔයා එහෙම කරන්න. මට ආවේ 1යට 4. 1යට 4 කියන්නේ 4න් 1යිනේ. 4න් 1 කියන්නේ 0.25යි. දශම ස්ථානයක් විදිහට ගන්න. දශම සංඛ්‍යාවක් විදිහට ගන්න. ඊට පස්සේ ඒකේ වර්ගමූල 2. ඔයගොල්ලෝ දන්නව නේද මේ මෙතන තියෙන මේ ලකුණේ තේරුම? මෙන්න මේ 2 කියන එකේ තේරුම. මෙන්න මේ වර්ගමූල ලකුණ නිකන් තිබ්බම අපි හිතන්නේ මොකද්ද? සංඛ්‍යා එකම සංඛ්‍යා දෙකේ ගුණිතය කියලා. ඒ කියන්නේ x වැඩි කිරීම ගත්තොත් ප්‍රශ්නයනේ. x වැඩි කිරීම x. මේකේ තේරුම එහෙමනේ. ඒකේ වර්ගමූලය කියන එකනේ. මම කියන එක තේරෙනවනේ. කියන්නේ සංඛ්‍යා දෙකක ගුණිතයක් ඉන් බිහි වෙච්ච එකක් විදිහට තමයි ගන්න. එතකොට මෙතන මේ වර්ගමූල ලකුණත් එක්ක මෙතන 3 තිබ්බොත් ඒකේ තේරුම සංඛ්‍යා 3ක x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම අන්‍ය වගේ. මේක ගණිතය ඉගෙන ගන්න ඇති ඔයගොල්ලෝ පොඩි කාලේ. හරි. එතකොට
මම මේකේ 0.25 වර්ගමූලය ගන්න. දෙක කියන එකේ තේරුම සංඛ්‍යා දෙකක ගුණිතයක් කියන එකනේ. එතකොට මට මේක ලියන්න පුළුවන් 1 ඍණ 0.5 කීයද? 5නේ. වැඩි කිරීම 100. ඔයාලට කැල්ලකින් හදලා බලුවා හැකි මේක. එකෙන් 0.5ක් ගියම උත්තරේ 0.5යි. ඒක 100න් වැඩි කළාට පස්සේ එනවා කීයක්ද? 100ට 50ක් කියලානේ. ඉක්මනින් ලියා ගන්න. ඊට පස්සේ ප්‍රශ්න අංක 2 අපෙන් අහලා තියෙනවා එකිනෙක වර්ෂයේ වාර්ෂික ෂය. හරි. වාර්ෂික ෂය හොයන්න කලින් මම සූත්‍රය ලියන්නම් මෙතන. ඔයාලට බලා ගන්න. ඔයත් මේක අනිවාර්යෙන් මම ලියන විදිහටම ලියා ගන්න. වෙනස් කරන්න එපා. භාගයට ලියා ගන්නත් එපා. අංක 2 දාලා මම මුලින්ම ෂය හොයන විදිය ලියන්නේ. වාර්ෂික ෂය සමානයි. ඔයත් අනිවාර්යෙන් මම මේ ලියන විදිහටම ලියා ගන්න. වාර්ෂික ෂය සමානයි පිරිවැය ඍණ සමුච්චිත ෂය. වැඩි කිරීම ෂය ප්‍රතිශතය. හරි ළමයි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේක අහලා තියෙන එකිනෙක වර්ෂයේ වාර්ෂික ෂය. අපිට ඔයාලට මතක නම් මේකේ වසර 2යි මේක භාවිතා කරන්නේ මේ. ඒ කියන්නේ අපි අවුරුදු 2ක ෂය කළා නම් හරි. එතකොට මම මෙහෙම ලියනවා වන වර්ෂය, පළවන වර්ෂය. කොහොමද හොයන්නේ? පිරිවැය කීයද? ලක්ෂ 2යි. පළවෙනි අවුරුද්දේදී සුන්බුන් සමුච්චේෂයක් තියෙනවද? පළවෙනි අවුරුද්දේදී නෑනේ. ගත්ත අවුරුද්දෙම සමුච්චේෂයක් නෑනේ. සමුච්චේෂය කියලා කියන්නේ ක්ෂය වෙච්ච අගයන් වල එකතුව. ඒ මේක අගයක් නැහැ. ඉතින් මම බිංදුව දැම්මා. ඒක වැඩි කරන්න ක්ෂය ප්‍රතිශතයෙන්. කියන්නේ 150න්. කීයක් එනවද උත්තරේ? කීයක් එනවද? රුපියල් ලක්ෂයක් එනවා. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේදී හරියටම භාගයකින් ක්ෂය වෙනවා වගේ. රුපියල් ලක්ෂයකින් වටිනාකම අඩු වෙනවා. දෙවෙනි අවුරුද්දේදී දෙවෙනි වර්ෂයේ ගත්තොත් එහෙම පිරිවැය තියෙනවා ලක්ෂ 2යි. පිරිවැය තියෙනවා ලක්ෂ 2යි. ඒකේ වෙනසක් නැහැනේ. පිරිවැය කොහොමත් ලක්ෂ 2යි. සමුච්චේෂය කීයක් තියෙනවද? ලක්ෂයයි. ලක්ෂකින් අගේ අඩු වුණානේ. පනස් දාහයි. එතකොට දැන් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මේකෙදි බලන්න. පළවෙනි අවුරුද්දේදී මේ වත්කමෙන් ලක්ෂයක වටිනාකමක් අඩු වුණා. දෙවෙනි අවුරුද්දේදී 50000ක් අඩු වුණා. එතකොට අවදුරටත් මේක වටින්නේ කීයද? 50000යි. ඒක තමයි මේක සුන්බුන්නගේ මේ. ඒක තමයි මේක සුන්බුන්නගේ 50000යි. ඒ කියන්නේ දැන් ඔයගලන්ට තේරෙනවානේ පිරිවැය ඍණ සුන්බුන්නගේ කියන්නේ ෂේ කළ හැකි අගේ. පිරිවැය ඍණ සුන්බුන්නගේ කියලා කියන්නේ ෂේ කළ හැකි අගේට. ඉතින් ෂේ කළ හැකි අගේ වෙන්නේ මේ ගානේ හැටියට නම් ලක්ෂ 2කින් 50000ක් අඩු කළාට පස්සේනේ උත්තරේ. කියන්නේ 1,50,000. ඔයාලට ඒක තේරෙනවනේ.
පළවෙනි අවුරුද්දේ ලක්ෂයයි දෙවෙනි අවුරුද්දේ 50000යි. මේ දෙක එකතුව 1,50,000ක් විතර නිකම්ම හම්බ වෙනවා අපිට. මං කියන එක අපැහැදිලි වගේ නම් කියන්න. එතකොට මං තව පාරක් කියන්නම්. හරි නේද? ඊට පස්සේ අපි ඊළඟ ගානටත් යන්න ළමයි. නෑ ඊළඟ එක හෝම් ගෙදරදී කරන්න අම්කලා. මොකද අපිට ඉතින් මේක කරන්න ඕනේ කියලා එකක් නෑනේ. එක්තරා යන්ත්‍රයක වාර්ෂික ක්ෂය ප්‍රතිශතය 18%ක් වන අතර ඵලදා ජීව කාලය අවුරුදු 5කි. යන්ත්‍රයේ පිරිවෙල ලක්ෂ 5ක් වේ. යන්ත්‍රය සරල රේඛීය ක්‍රමයට, ඒ කියන්නේ සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනවලු. ක්ෂය කළ හැකි අගය කීයද කියලා අහලා තියෙනවා. ක්ෂය කළ හැකි අගය කියලා කියන්නේ මොකද්ද? ක්ෂය කළ හැකි අගය කියන්නේ පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කළාට පස්සේ අගය. නැත්තම් මේක වන්න තව ක්‍රමයක් තියෙනවා. ක්ෂය කළ හැකි අගය හොයන්න පුළුවන් එක ක්‍රමයක් තමයි පිරිවැරින සුන්බුන් අගය. ඔයගලන්ට ඕන නම් ලියාගත්ත හැකි. ඒක අපි කලිනුත් ලියාගත්ත හැබැයි. පිරිවැරින සුන්බුන් අගය. ඔයගලන්ගේ වෙලාවටම මෙතන ලියවෙන්නෙත් නෑ. අප්පා. බලන්න. පිරිවැරින සුන්බුන් අගය. මේක තමයි ඔයගලන්ගේ ටියුට් එකේ මුල අපි කතා කරපු ක්‍රමය උනේ. හැබැයි තව ක්‍රමයක් තියෙනවා. ඒක ලියා ගන්න අනිවාර්යෙන්. ක්ෂය කළ හැකි අගය හොයන අනිත් ක්‍රමය තමයි වාර්ෂික ක්ෂය වැඩි කිරීම ඵලදා ජීව කාලය. මේ ක්‍රම දෙකට තමයි ක්ෂය කළ හැකි අගය හොයන්නේ. වාර්ෂික ක්ෂය වැඩි කිරීම ඵලදා ජීව කාලය. ඉතින් ප්‍රශ්න අංක 24 ඔයගොල්ලෝ ගෙදරදී කරන්න. ඊට පස්සේ ප්‍රශ්න අංක 25 තියෙනවා අපි ඒකත් බලමු. අමාරුයි වගේ නම් මම දැන් කරන්න නැත්නම් අපි ඒකත් හෝම්වර්ක් දාමු. ඒකට අපිට මේක ටක් ගාලා ඉවර කර හැකිනේ. කොහොමුණත් මේ LKS 16 තියෙන්නේ මේ චෙවීම් සම්බන්ධව කියා දෙන්න ගොඩාක් තියෙන මේකේ ප්‍රශ්න නම් දාලා තියෙන ඔයගලන්ට හැම જાතියකින්ම ඊට පස්සේ තියෙනවා දීපල පිරිත උපකරණ ඉවත් කිරීම සහ ප්‍රත්‍යයකරණ. මේ දෙක ඉවර වුණාට පස්සේ මේක ඉවරයි වගේ තමයි. හරි. අපි එහෙනම් යන් ඊළඟ ගානට පොඩක් බලලා සාකච්ඡා කරමු. ප්‍රශ්න අංක 25 එක්තරා යන්ත්‍රයක ඵලදා ජීව කාලය අවුරුදු 4ක් වන අතර වාර්ෂික ක්ෂය රුපියල් 20000ක් වේ. සුන්බුන්නගේ රුපියල් 20000යි. ඒකත් 20000යි බලන්න. යන්ත්‍රයේ සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරේ කියලා දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ යන්ත්‍රයේ පිරිවැය. ඒකත් පුළුවන්නේ. ඒකත් ගෙදරදී කරන්න. තේරෙන්නේ නැත්නම් මේක අද හිටම කරලා මේ තේරෙන්නේ නැති වෙලාවෙ මගෙන් අහන්න. ඒතර මම කියා දෙන්නම්. ප්‍රශ්න අංක 26 සුමිත්‍රාගේ ව්‍යාපාරයේ 2014 1 දිනට පැවති වත්කම් පිළිබඳ විස්තර මෙසේය. කියලා අපිට දීලා තියෙන ඔන්න මෝටර රථ යන්ත්‍ර කියලා වත්කම් දෙකක්. ඵලදා ජීව කාලයේ සුන්බුන්නගේ සහ මිලට ගත්ත දිනයක් දීලා තියෙනවා. මේක නම් හදන්න වෙනවා. මෝටර රථ සරල මාර්ග ක්‍රමයේ මත ක්ෂය කරන අතර යන්ත්‍ර හීන වන ශේෂ ක්‍රමයේ මත ක්ෂය කරයි. මේක හදන්න වෙනවා.
ව්‍යාපාරයේ ෂේ ගිණුම්ගත කරන්නේ ෂේ වෙන් කිරීමේ ගිණුමක් සහිත ක්‍රමයට. මම ඔයගලන්ට කිව්වා අපි සාමාන්‍යයෙන් කරන්නේ ෂේ වෙන් කිරීමේ ගිණුමක් සහිත ක්‍රමයටනේ. ඒක නිසා එතන නම් ගැටලුවක් නැහැ. අපෙන් අහලා තියෙන්නේ මොනවද බලන්න? එකිනෙක වත්කම වෙනුවෙන් 2014 12:31 අවසන් වසර වෙනුවෙන්. දැන් බලන්න ඔයාලට ඔන්න වර්ධින තැන තමයි උතන. බලන්න මේක මිලට ගත්ත දිනයන් වෙනස්. මේ මිලට ගත්ත දිනයන් වෙනස්. හැබැයි මේක ගාන අහලා තියෙන්නේ එක වර්ෂයකට. ෂේ ගිණුම්ගත කිරීමේ ජර්නල් සටහනක් අහලා තියෙනවා. 2014 12:31 අවසන් වසරට අදාළ ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය උපුටනෙනුත් අහලා තියෙනවා. හරි. බලමු මේ ගාන. මේ ගාන අපි කරමු. මේ ගාන හදමු. ඔයගලන්ට ලේසි කියලා හිතේ බැලුව බැලට නමුත් මේකේ හිතන්න දෙයක් තියෙනවා. ඒකයි මම මේක හදමු කියලා කියන්නේ. ඔයගලන්ට මේක ලේසි කියලා හිතෙනවා නම් මම දැන් හදන කලින් ඕනේ වේගෙන් හදාගෙන යන්න. ඒකට බලන්න ඔයාගේ උත්තරේ මේක අහලා තියෙන උත්තරයි සමානද කියලා. ඒ කියන්නේ අපිට එන උත්තරේ මට එන උත්තරේ වාට එන උත්තරේ එකද කියලා බලමු. පුළුවන් නම් හදාගන්න. මෙතන හදන්නත් චුට්ටක් අමාරුයි. මෙතනම තමයි හදන්න වෙන්නේ තියුණාට. හරි. අපි ගාන මුලින්ම ගේමු. හරි. දැන් බලන්න තා පාරක් මේ ගාන හොඳට කියවලා තේරුම් ගන්නකො ප්‍රශ්නේ. බලන්න මේකේ තියෙනවා සුමිත්‍රාගේ ව්‍යාපාරයේ 2014 1 දිනට පැවති වත්කම් පිළිබඳ විස්තර මෙසේ කියලා වට දීලා තියෙනවා නේද? මෝටර රථයි යන්ත්‍රයි කියලා. ඔයාගෙන් අහලා තියෙන්නේ එකිනෙක වත්කම වෙනුවෙන් 2014 12:31 අවසන් වසර වෙනුවෙන් වාර්ෂික ෂය. හරි. එතකොට දැන් ඔයා මූලිකවම මෙන්න මෙහිම ඇදලා බලන්න. අපි ගාන හදන්න ඕනේ. මම මේ ටයිම් ලයින් එකක් අඳින්නේ. කාල රේඛාවක් අඳින්නේ. අපේ අවුරුද්ද වෙන්නේ නම් 2014 1:1 පටන් අරගෙන 2014 12:31 ඉවර වෙන අවුරුද්ද නේද? අපි ගාන හදන්න ඕනේ නම් මෙන්න මේ කාලෙට. මේක තමයි අපි ගාන හදන කාලය වෙන්න ඕනේ. අහලා තියෙන්නේ ඒ වසර වෙනුවෙන් වාර්ෂික ෂය. හරි. අපි බලමු. මෝටර රථ සරල මාර්ග ක්‍රමයේ මතද ෂය කරන අතර යන්ත්‍ර හීන වන ශේෂ ක්‍රමයේ මත ෂය කරේ. මේකේ මෝටර රථවල ෂය හොයද්දී නම් කිසිම අවුලක් වෙන්නේ නැහැ. ප්‍රශ්නේ වෙන්නේ යන්ත්‍රවල ෂය හොයනකොට. මොකද ඒක අහලා තියෙන්නේ හීන වන ශේෂ ක්‍රමයටනේ. ඔයගලන්ට මතක නම් හීනවන ශේෂ ක්‍රමයේ හෙව්වේ හීනවන ශේෂ ක්‍රමයට ෂය හෙව්වේ වාර්ෂික ෂය සමානයි පිරිවැරෙන සමුච්චය ෂයනේ. මේකේ මේ සමුච්චය ෂය ටික හොයද්දී තමයි පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන්නේ. එතන තමයි අවුලක් යන්නේ. අනිත් එක මේකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? ෂය ප්‍රතිශතය දීලත් නැහැ. ෂෝක් ගානක් ඉතින් තියෙන්නේ. ඒකයි මං කිව්වේ මේක හදමු කියලා. සරල මාර්ග ක්‍රමයට නම් ප්‍රශ්නයක් වෙන්නේ. අපි හදලා බලමුද? හදමුනේ. හරි. ඔන්න මම මෝටර රථවල ෂය හොයන්න යන්නේ. මෝටර රථ කියලා ලිව්වා. ලියලම් පටන් ගත්තා. පිරිවැරින තුන්බුන් අගය බෙදීම් ඵලදා ජීව කාලය. හරි අපි බලමු පිරිවැය කීයද කියලා.
පිරිවැය තියෙනවා ලක්ෂ 2යි. සුන්බුන් නගයේ තියෙනවා 20000යි. ඵලදා ජීව කාලය අවුරුදු 5යි. රුපියල් 36000ක් වෙනව නේද? දැන් මේ මෝටර රථේ වාර්ෂික ෂෙයා හොයද්දී ඔයාලට 36000ක් කියලා ආවා. මේක දැන් අමුතුවෙන් ආයේ පාරක් මේක ගත්ත දිනේ බලලා එහෙම ගන්න ඕනි කමක් නැහැ. ඇයි ඒ? කොහොමත් වාර්ෂික කියලා කියන්නේ අවුරුද්දක්නේ. ඉතින් මේක අරගෙන තියෙන්නේ 2013. 2013 එකයි එක. ඉතින් අපිට අවුලක් නැහැ මේකෙදි. 2013 එකයි එක ගත් කිව්වට ඒ කියන්නේ මෝටර රථේ අරගෙන තියෙන්නේ මෙන්න මේ 2013 එකයි එක. මේ අවුරුද්ද මැදදි වගේ ගත්තනම් මේක ෂෙයා වෙද්දි ප්‍රශ්නයක් වෙන්නේ. එතකොට මෙන්න මේ අවුරුද්ද දැනටමත් ෂෙයා වෙලා ඉවරයි. අපෙන් අහලා තියෙන මෙන්න මේ කෑල්ලට. මේ කෑල්ලට මෝටර රථයට අදාළ ෂෙයා තියෙනවා 36000. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ කෑල්ලටත් 36000යි. පළවෙනි අවුරුද්දේ ෂෙයා 36000යි මේ අවුරුද්දට 36000යි. අපෙන් අහලා තියෙන්නේ මේ කෑල්ල විතරයි. ඉක්මනින් හදාගන්න ලියාගන්න. ඊළඟට යන්ත්‍රයේ ෂෙයා හොයන්න ඕනේ. යන්ත්‍රයේ ෂෙයා හොයන්න අපිට ඇත්තරම එකපාර ෂෙයා හොයන්න බෑ. පෙර වැඩක් අහලා අපිට ෂෙයා ප්‍රතිශතය හොයාගන්න වෙනවා. මේක ටිකක් අමාරුයි. පෙර වැඩකින් ෂෙයා ප්‍රතිශතය හොයාගන්න වෙනවා. ඒක කොහොමද හොයන්නේ? එක ඍණ s බෙදීම c වර්ගමූල n වැඩි කිරීම c. එක කියන්නේ නම් නියතයක්. s කියලා කියන්නේ නම් මොකද්ද? සුන්බුන් නගයනේ. බලන්න ගානේ සුන්බුන් නගය කීයක් තියෙනවද කියලා. මම මේ වීඩියෝ එක අයින් කරලා තියෙන්නේ. ඒකත් එක්ක මේක පොඩ්ඩක් ස්ලෝ වෙනවා ඒකයි. සුන්බුන් නගයේ තියෙන යන්ත්‍රය 30000ක්. පිරිවැය කීයක් තියෙනවද? පිරිවැය තියෙන යන්ත්‍රවල 480000ක්. ඵලදා ජීව කාලය 4යි. 480000 නේ. හරි. 0.3ට 0.3ක් කැපුවා. බිඳුවට බිඳුවකුත් කැපුවා. 48 3ෙන් බෙදෙනවද? 3 වරක් බෙදෙනවනේ. 16 නේ. හරි. එතකොට අපිට උත්තරයක් එනවා 1 ඍණ වර්ගමූල 4 1 යට 16 නේ. මේක දශම සංඛ්‍යාවක් විදිහට ලියා ගන්න බලන්න. එක බෙදීම 16 මම කැල්ලකින් ගන්නවා. 1 බෙදීම 16 0.06225 වෙනවා. 0.06225 එනවා.
දැන් ඔයා බලන්න ඕනේ මෙන්න මේ 0.06 කියලා කියන්නේ ඒ උත්තරේ එන්නේ මොන සංඛ්‍යාව හතර වාරයක් වර්ග වුණාට පස්සේද? ඒ කියන්නේ එකම දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් හිතන්නකො ළමයි මෙහෙම මෙතන මම නිකන් උදාහරණයක් මේ නිල් පාටින් මෙතන අඳින්නම්. නිකන් ඔයා හිතන්නකො මෙහෙම තිබ්බා කියලා. 8 තියෙනවා වර්ගමූල 8 තියෙනවා මෙතන 3 තියෙනවා. එතකොට මේක සුළු කරාම එන්නේ මේම එකක්. ඒ කියන්නේ මොන සංඛ්‍යාවේ 3 ගුණේද? ඒ කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. බලන්න දෙවරක් 2 4යි හතරවරක් 2 8යි. එතකොට මේකේ උත්තරේ වෙන්නේ 2යි. ඒ වගේ මං අහන්නේ මොන සංඛ්‍යාව හතර වාරයක් වර්ග වුණාට පස්සේද මේ 0.62 එන්නේ? මොන සංඛ්‍යාවද? සාමාන්‍ය මේ අගට 5 ඉන්නේ 5 ගුණාකාරවල වගේනේ. අනේ මන්ද. 5 ගුණාකාරවලද? පොඩ්ඩක් බලමු අපි නිකන් 5 වැඩි කරලා. 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 5 බලමු. ඒ වගේ එකක් එනවද කියලා? 5 අරක් 5 25යි. ඒක නම් දන්නවනේ. 25 වැඩි කිරීම 5 125යි. 125 5න් වැඩි කරාට පස්සේ 625යි. හරිනේ. එතකොට මේක ඉන්නේ උත්තරේ මම මේ කියා දෙන එක අපැහැදිලි වගේ නම් කියන්න. හරි. එතකොට මට උත්තරේ දාගන්න පුළුවන්. 1 ඍණ මේක 5 කියලා නම් මම හොයාගත්තා. මෙතන ඉන්නේ 0.5ක් දන්නේ. බලන්න. 0.5 වැඩි කිරීම 0.5 වැඩි කිරීම 0.5 වැඩි කිරීම 0.5 මම නිකන් ගහලා බලන්න කැල් එකේ. හරි. ඒක තමයි එන්නේ. 0.5 කියනවා. 50යිනේ. ඔය විදිහටයි මේකේ උත්තරය ගන්න. මේ ගාන හොයන්න බෑ ෂේ ප්‍රතිශතය නැතුව. හීනවන ශේෂ ක්‍රමයට ගානක් දුන්නොත් ගාන අතරින්න වෙන්නේ මේක දන්නේ නැති කට්ටියට. ෂේ ප්‍රතිශතය දීලා තිබ්බේ නැත්තම්. මං හිතන්නේ නැහැ ඊ කියලා. නමුත් මට උගන්නන්න නැතුව ඉන්න බෑ මේක. හරි. එතකොට යන්ත්‍රවල පිරිවැයනම් ඔයාලට බලා ගන්න පුළුවන් ගානට ගිහිල්ලා බලමුද අපි ගානට යන්නද? මම යන්ත්‍රවලට අදාළව පොඩි ටයිම්ලයින් එකක් අඳින්නද? නැත්තම් මෙතන පැටලෙයි කියලා මට හිතෙනවා. ඒ නිසා මම යන්ත්‍රවලට අදාළව පොඩි ටයිම්ලයින් එකක් මෙතන අඳින්නම්. මේ ටික හොඳට අවධානයෙන් අහගෙන ඉන්න ළමයි මේ ටික ඔයාට වෙන ආයෙ පාරක් ඉගෙන ගන්න විදිහක් නැහැ. මේක තමයි ඔයාට හම්බෙන අන්තිම chance එක. ආයෙ ඔයාට මේක කවදාකවත් ඉගෙන ගන්න වෙන්නේ නැහැ. කවදාකවත් කියලා කියනවා ආයෙ ඉගෙන ගන්න පුළුවන් මේ කැම්පස් එකදී. ඒ හැර ආයෙ හම්බෙන්නේ නැහැ. අපේ අවුරුද්ද පටන් ගන්නේ 2014 1 අපේ අවුරුද්ද ඉවර වෙන්නේ 2014 12:31 අපි ගාන හදන්නේ මෙන්න මේ කාලෙට අදාළව. හරි බලන්න යන්ත්‍රය ගත්තේ කවුදද කියලා. යන්ත්‍රය අරගෙන තියෙන්නේ 2011 4:1 11 4:1 කියන්නේ සෑහෙන කාලෙකට කලින්. හරි බලමු අපි 11 4:1 කියන්නේ 2011 4:1 හරි දැන් ඔයා කල්පනා කරලා බලන්න 2011 4:1 ඉඳන් මෙන්න මේ 2014 1:1 වෙනකල් කොච්චර කාලයක් තියෙනවද කියලා අපි නිකන් බලමු 2011 4:1 ඒ අවුරුද්ද ඉවර වෙනවා 2012 3:31 නේ 2012 3:31 ඉවර වෙනවා ඊට පස්සේ ආයේ 2012 3:31 පටන් අරගෙන 2013 3:31 ඉවර වෙනවා. ඒ කියන්නේ අවුරුදු දෙකක් ඡේ වෙනවා මේ. එක අවුරුදු මේ තියෙන්නේ පළවෙනි අවුරුද්ද.
මේ තියෙන්නේ දෙවෙනි අවුරුදු දෙකක් ෂේ වෙනවා. ඊට පස්සේ බලන්න අවුරුදු දෙකක් නැහැ. ඊළඟ එක අවුරුද්දක් නැහැ. ඊළඟ එක තියෙන්නේ බලන්න මාස කීයද කියලා. මේ තියෙන්නේ මාස කීයක්ද එතන තියෙන්නේ? 5 1 6 1 7 1 8 1 9 1 10 1 11 1 12 1 12 31 මාස 9ක් නේ. මාස 9ක් තියෙන. ඊට පස්සේ ආය අවුරුද්දක් ෂේ වෙනවා මේ. ඊට පස්සේ ආයෙත් මාස 12ක් ෂේ වෙනවා. අපෙන් අහලා තියෙන්නේ මෙන්න මේ කෑල්ල. මේ මම අන්තිමට ලිව්ව එක තමයි අපෙන් අහලා තියෙන්නේ. එතකොට ඔයාට සිද්ධ වෙනවා මුලින්ම දැන් මෙන්න මේ අංක 1. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ ෂේ ටිකයි දෙවෙනි අවුරුද්දේ ෂේ ටිකයි ඊළඟ මාස 9ටයි ෂේ ටික හොයාගන්න. ඊට පස්සේ තමයි මේ ඉතුරු කෑල්ල හොයන්න වෙන්නේ. නැතුව හීනවන ශේෂ ක්‍රමයට ෂේ හොයන්න බෑ. අර සරල මාර්ග ක්‍රමයට වගේ හොයන්න බෑ. හැම අවුරුද්දෙම සමාන ප්‍රමාණයක් නෙමෙයිනේ. අවුරුද්දෙන් අවුරුද්ද ෂේ වෙන ටික අඩු වෙවිනේ යන්නේ. ඒක නිසා මම මේ ලිව්ව විදිහටම තමයි ඔයාලට හොයන්න වෙන්නේ. ඒකයි මම කිව්වේ මේක අමාරුයි කියලා. පළවන වර්ෂය. ඔයාලට පළවන වර්ෂය කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට කෙලින්ම ලිව්ව හැකි මෙහෙම. 2011 4/1 2012 3/31 දක්වා. මේ කෑල්ලට ෂේ හොයන්න පුළුවන්. පිරිවැය තිබ්බා 4,80,000යි. තීනවන ශේෂ ක්‍රමයට ෂේ වෙන සූත්‍රය උඩ තියෙනවා. පිරිවැරින සමුච්චය ෂේ වැඩි කිරීම ෂේ ප්‍රතිශතය. පළවෙනි අවුරුද්දේදී සමුච්චය ෂයක් නැහැනේ. බිඳුවයි. ඒ උත්තරේ වැඩි කරන්න ඕනේ කීයද? 150න්. කීයද උත්තරේ? 4,50,000න් 150ක් කියලා කියන්නේ 2,40,000යි. මේ තියෙන්නේ පළවෙනි අවුරුද්දේ ෂේ ටික. මේ අංක එකේ ෂේ ටික. ඊට පස්සේ ඊළඟ අවුරුද්ද වෙන්නේ 2012 4/1 ඉඳන් 2013 3/31 වෙනකල්. මම මේ කියන එක අපහැදිලි නම් කියන්න 2013 3/31 වෙනකල්. මේක මෙහෙමම තමයි ගන්න වෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. එතකොට 4,80,000යි එතකොට පිරිවැය වෙනසක් නැහැනේ. නමුත් අපේ ෂේ වීමක් වුණා 2,40,000ක. එහෙනම් මම උන 2,40,000ක් අයින් කරනවා. සමුච්චය ෂයක් තියෙනවා 2,40,000ක. ඊට පස්සේ එන උත්තරෙන් 150ක් බලන්න. ඔයා කැල්ලකින් ගන්න 4,80,000න් 2,40,000ක් ගියාම 2,40,000යි. ඒකෙන් 150ක් කියන්නේ 1,20,000යි. ඊට පස්සේ මාස 9ට මම ඉතින්ට අංක 3 දාන්නම් මට මේ 9කට හොයන්නම් නමුත් 3 දාන්නම් මෙතන තුන්වෙනි එක එතනදි මම කරන්නේ 2013 4/1 ඉඳන් 2014 ගොඩක් අය ෂේ කරද්දී වරද්ද ගන්නෙත් මේ ක්‍රම හරියට පාවිච්චි කරන්නේ නැති නිසා 2014 1/1 වෙනකල් අවුරුද්දක් නෑ මෙතන. හරි. එතකොට මම කරන්නේ කලින් වගේම පිරිවැය 4,80,000යි. දැන් සමුච්චේෂය කියලා කියන්නේ 1,20,000 නම් නෙමෙයි. මොකද කලින් 2,40,000ක් අඩු වුණා. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේදී 2,40,000ක් ෂේ වුණා. මේ තියෙන්නේ පළවෙනි අවුරුද්දේ ෂේ වුණා. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේදී ආයෙත් 1,20,000ක් ෂේ වුණා. එතකොට ඔක්කොම සමුච්චේෂය කීයද? 3,40,000යි. sorry 3,60,000යි. මේ දෙකේම එකතුව ගන්න. ඒකෙන් 150ක්. ඒකෙන් 150ක් බැලුවාම ඉන්නේ අවුරුද්දක ෂය. නමුත් අපිට ඕනේ මාස 9යිනේ. ඒකෙන් 12න් 9ක්. මම ඒක කැල්ලකින් ගන්නම්.
4,80,000න් 3,60,000ක් ගියාම එනවා 1,20,000යි. ඒකෙන් 150ක් බැලුවාම එනවා 60,000යි. ඒකෙන් 12න් 9ක් කියලා කියන්නේ 4න් 3ක්නේ. 45,000ක්. ඊළඟට තමයි අපේ ප්‍රවර්තන වර්ෂය තියෙන්නේ. 2014 1/1 ඉඳන් 2014 12/31 වෙනකම්. මේක තමයි අපි අපෙන් ගානේ අහලා තියෙන අවුරුද්ද. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් යන්ත්‍රයේ පිරිවැය 4,80,000ම තමයි. නමුත් පළවෙනි අවුරුද්දේදී 2,40,000ක් ඡය වුණා. දෙවෙනි අවුරුද්දේදී 1,20,000ක් ඡය වුණා. ඊට පස්සේ මාස 9ක් ඡය වුණා. එතකොට ඔක්කොම ඡය වල එකතුව ඒ ටිකේම එකතුව 0.0.0.5යි 4යි 2යි 6යි 6 4යි 10න් බිංදුව දැම්ම එකක් ඉතුරුයි. කියන්නේ 4යි. ආරලක්ෂ 80,000න් 4,50,000ක් අඩු කරමු. එන උත්තරෙන් 150ක් බලන්න. 37,500යි. මේ ගාන අමාරු. ඒකයි මම තෝරගත්තේ. මේක තමයි උත්තරේ. ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ, ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ LKS කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් සරල ප්‍රශ්නයක් එන්නම නෙමෙයි. අර අපේ සෙකන්ඩ් පාර්ට් එකේ තනි ප්‍රශ්නයක උපකොටසක් විදිහට උනත් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ අපි කරන්නේ. මං හිතන්නේ ඔයගොල්ලන්ගේ විභාග දෙපාර්තමේන්තුවෙන් ගහලා තියෙන මොඩල් පේපර් එකක් තියෙනවා. ඒ පේපර් එකෙත් මේ LKS 16ට අදාළව ප්‍රශ්නයක් උපකොටසක් තියෙනවා. සෙකන්ඩ් පේපර් එකේ. විභාග දෙපාර්තමේන්තුවෙන් ගහපු එක. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නෙමෙයි විභාග දෙපාර්තමේන්තුවේ. තේරෙනව නේද හීනවන ශේෂ ක්‍රමයයි සරල මාර්ග ක්‍රමයේ තියෙන වෙනස. සරල මාර්ග ක්‍රමේ නම් මෙහෙම කරන්න දෙයක් නැහැ. මොකද හැම අවුරුද්දෙම සමාන ප්‍රමාණයක් නිශ්චය වෙන්නේ. හැබැයි හීනවන ශේෂ ක්‍රමේදී අවුරුද්දෙන් අවුරුද්ද හොයලා බලන්න වෙනවා. එකපාර බලන්න බෑ. ඔන්නවා හදලා නිකන් ඉන්න වෙලාවක හරි හදලා බලන්න. අවුරුද්දෙන් අවුරුද්ද හොයන්නම් වෙනවා. හීනවන කියන තේරුම ඒකනේ. අවුරුද්දෙන් අවුරුද්ද ඡය වෙන ටික අඩු වෙවි යන්නේ බලන්න. පළවෙනි අවුරුද්දේ 2,40,000ක් ඡය වුණාට දෙවෙනි අවුරුද්දේ 1,20,000යි. ඊළඟ කාලෙට යනකොට 45,000 ඊළඟ කාලෙට යනකොට 37,500 බලන්න අඩු වෙවි යන්නේ. හරි නේද? අපි බලමු ඊළඟ උත්තර ටික මොනවද අහලා තියෙන්නේ කියලා. එතකොට ඔන්න එකිනෙක වර්ෂය වෙනුවෙන් ඡේ හෙව්වා. ඡේ ගිණුම්ගත කිරීමේ ජර්නල් සටහන අහලා තිනවා. අපි පොඩියට පොදු ජර්නලයක් ගහගම්මු. රූල් 6ක වගේ. මෝටර රථ ඡේ හර 36,000යි 36,000යි නේ.
මෝටර රථ සමුච්චේෂය බැර. අපිට මේකට ෂේ වෙන් කිරීම කියලා කියන්න පුළුවන්. නමුත් අලුත් සිලබස් එකේ අපි පාවිච්චි කරන්නේ සමුච්චේෂය කියලා. මෝටර රථ සමුච්චේෂය බැර. තිස්සයි දාහයි. සංලක්ෂණය යන්න පුළුවන් මෝටර රථ ගැලපීම. ඊට පස්සේ යන්ත්‍රශය හර 37500යි. මේ අපෙන් අහලා තියෙන කාලයට අදාළව විතරයි මම මේ ලියන්නේ. යන්ත්‍ර සමුච්චේෂය බැර 37500යි. ඉක්මනින් ලියා ගන්න. හරි අපි බලමු එහෙනම්. තුන්වෙනි එක අහලා තියෙනවා 2014 12:31 අවසන් වසරට අදාළව ආදායම් ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උපුටනය. හරි. අපි ආදායම් ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගහගමු. එතකොට අපෙන් අහලා තියෙනවා ආදායම් ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. අපි මේ දෙක රූල් කරගමු. හරි දෙක රූල් කරගමුකෝ අපි. නැද්ද මන්ද මේකේ. හරි. ආදායම් ප්‍රකාශනයේ ගොඩක් ලොකුවට ඕනේ නැහැ. එක තීරුවක් ගැහුවා නම් ඇති රූල් 3ක 4ක වගේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නම් තීරු 3ම ගහගමු අපි. රූල් 4ක් වගේ වෙන්න. සමාගම් ගානක දැන් මේ තීරු 3 අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඉතින් මේක දාන විදිය පෙන්වන්න ඕනේ නේ. ඒක නිසායි මම මේක තීරු 3ම ගහන්නේ. නැත්තම් තීරු 3 ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඇත්තටම. සමාගම් ගානක එහෙම ලියන්නේ නැති නිසා අපි. මේ අංක 3 ප්‍රශ්න අංක 3ට උත්තරේ ලියන්නේ ආදායම් ප්‍රකාශනය. මේ පාඩමෙන් අනිවාර්යෙන් ඔයාගේ මේ සමාගම් වල තියෙන මම වගකීමෙන් කියන්නේ සමාගම් වල තියෙන LKS 16 ගැලපිල්ල වෙනදට වඩා කරන්න පහසුවක් ඔයාලට තේරෙයි.
මේ LKS 16 ඉවරුනාට පස්සේ. මොකද මේකෙන් අපි හැම ජාතියකම වගේ ගණන් කතා කරනවා. පිරිවැය සමුච්චේෂය ධාරණගය කියලා මම දාගත්තා. උඩින්ම ලියනවා වත්කම් ජංගම නොවන වත්කම් මේක තිබේ මෝටර රථයි යන්ත්‍රයි විතරයි මම එක දෙක දාගන්නම්. මෝටර රථ අනිත් එක යන්ත්‍ර කියලා. ආදායම් ප්‍රකාශන අපිට ඕනේ කරන්නේ බෙදා හැරීම් වියදමුයි පරිපාලන වියදමුයි විතරයි. හරි. ඊට පස්සේ දැන් ඇත්තටම මේක ගිණුම්ගත කරන්නේ මෙහෙමයි. දැන් අපි අර ලියාගත්තනේ පොදු ජර්නලයේ දිසටාන් ටිකක් මේ දෙක ඔයගොල්ලෝ ටක් ගාලා ගහගන්නකෝ ඊට පස්සේ අපි කතා කරමුකෝ. හරි. මෙහෙම දෙක මේ විදිහට ආදායම් ප්‍රකාශනයේ මුලිත ප්‍රකාශනයේ ගහලා ඉවරුනාට පස්සේ අපිට වාර්තා කරන්න තියෙන අපි අර කලින් ලිව්ව පොදු ජනරල් ලිව්වේ දිසටාන් ටිකක් අන්නේ දෙක බලන්න මෝටර අතිශය හර 36000යි. මෝටර අතිශය කියලා කියන්නේ බෙදා හැරීමේ වියදමක්. ඔයාලට පුළුවන් බෙදා හැරීම් වියදම් වලට ගිහිල්ලා මෝටර අතිශය කියලා ලියලා දාගන්න 36000. ඔන්න දාගත්තා. මෝටර රථ ෂේ කියලා 36000. ඊට පස්සේ අනිත් සටහන තිබ්බේ මෝටර රථ සමුච්චේෂයේ බැරනේ. මෝටර රථ සමුච්චේෂයේ බැර කියන එක ලියද්දි පිරිවැය කීයක් තියෙනවද කියලා බලන්න. පිරිවැය තිබ්බ අපේ ලක්ෂ මතක නෑනේ ගාන බලමු ගිහිල්ලා. ලක්ෂ 2ක් තිබ්බා. මම පිරිවැයට ලක්ෂ 2 දාගන්නවා. හරිද? දැන් ඔන්න ප්‍රශ්නේ තියෙන්නේ සමුච්චේෂය. දැන් ඔයාලට මතක තියෙන්න ඕනේ මේ ගාන හදන්නේ 2014 12:31 දිනට කියලා. එතකොට අපි අර අපේ දිස්ත්‍රානයේ අනිත් එක මෝටර රථ සමුච්චේෂය බැර තිබ්බේ 36000 කියලා 36000 මෙතන දැම්මොත් නම් වැරදි. මොකද 2014 12:31 වෙනකොට ඔයාලට බලන්න පුළුවන් අපි මෝටර රථය ගත්තේ කවදද කියලා. අපි මෝටර රථය අරගෙන තිබ්බේ 2013 3:1. එතකොට බලන්න අවුරුද්දක් ඡේ වුණා 36000ක්. ඊට පස්සේ තමයි ඒ කියන්නේ ආරම්භයේ 36000ක් අඩු වෙලා තිබ්බ ෂේ විදියට. ඒ කියන්නේ සමුච්චේ ෂේ විදියට තිබ්බා. අපි තවදුරටත් 36000ක් ඡේ කරනවා. එතකොට ඔක්කොම වෙන්නේ 36000 ඒවා දෙකක්. ඒ කියන්නේ 60 නෙමෙයි 72000ක් නේද? සමුච්චේ ෂේ වෙන්නේ ආරම්භයේ 36000යි මේ අවුරුද්දේ 36000යි දෙකේම එකතුව 72000ක්. ධාරණාගේ වෙනවා එතකොට 1,18,000ක්. යන්ත්‍රවලත් එහෙමයි. යන්ත්‍රවල පිරිවැය 4,80,000යි. ඔයා බලන්න ඕනේ 2014 12 31 වෙනකොට ෂේ කීයක් තිබ්බද කියලා. අපි මුලින්ම ෂේ ගිණුම්ගත කරගමුකෝ. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයේ ලියාගෙන ඉමුකෝ. යන්ත්‍ර ෂේ කියලා 37,500 නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට දාගන්නකොට බලන්න 2011 4.1 ඉඳන් 2014 1.1 වෙනකල් යම් කිසි සමුච්චේෂයක් තිබ්බා. ඊට පස්සේ තමයි මේ 37,500 එකතු කරන්න ඕනේ.
එතකොට බලමු ඔක්කොම කීයක් තියෙනවද කියලා අපි ගානට ගිහිල්ලා. ඔයාට පුළුවන් මේ ඔක්කොම හොයාගන්න මෙතනින් ඉරක් ඇන්දනම් හරි. මෙතන එකතුව ගත්තා නම් ඔයාට එන ඔක්කොගෙම එකතුව. නැත්තම් මේ 4,50,000ට 37,500 එකතු කළත් හරි. බලමු. 500යි 2යි 5යි 2යි 7යි 7යි 4යි 11යි 11යි 3යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි 4යි. 4,42,500ක් එනවා. තිස් අද්දාස් පන්සියනේ. මෙන්න මේ විදිහට අපිට උත්තර ටික හම්බ වෙනවා. හරි නේද? අපි යන් ටියුට් එක පැත්තට. ඉතින් මේ ගාන ටිකක් සංකීර්ණ වුණා අර හීනවන ශේෂ ක්‍රමයේ හොයන විදිහත් එක්ක. ප්‍රශ්න අංක 27 බලන්න. පසිඳු සිය ව්‍යාපාරය සඳහා 2014 1 දින රුපියල් ලක්ෂ 3කට මිලදීගත් මෝටර රථය වසර 5ක් භාවිතා කිරීමට අපේක්ෂා කරන අතර පසුව රුපියල් 50,000කට අලෙවි කිරීමට අපේක්ෂා කෙරේ. ගිණුම් වර්ෂයේ මාර්තු 31 අවසන් වේ කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා වත්කම සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරයි නම් වාර්ෂික ෂෙයා. දැන් මේක අපිට අර හොය ලියඩිය හොයන්න නැතුව එකපාර ගන්නත් පුළුවන්. මොකද ලක්ෂ 3 පිරිවැය තුන්ගුන්නගේ 50,000යි. එතකොට ලක්ෂ 3න් 50,000ක් ගියාම එනවා 2,50,000යි. එක පහෙන් බෙදුවාම එනවා 50,000ක් කියලා. ඒ කියන්නේ වාර්ෂික ෂෙයා කීයද? රුපියල් 50,000යි. ෂේ ගිණුම්ගත කිරීම ඍජු කපා හැරීමේ ක්‍රමෙමත් සිදු කරයි නෑ. ඒකට අපිට ගණන් අහන්න නැහැ. ඒක නිසා ඒක වැඩක් නෑ. ඒ කියන්නේ 2014 3.31 අවසන් ගිණුම් වර්ෂයේ ෂේ ගිණුම්ගත කිරීමට දාලා ජන සටහන. ඒකට කල්පනාකාරී වෙන්න මේ ගානේ යන්ත්‍රය අරගෙන තියෙන 2014 1 අපෙන් අහලා තිබ්බේ වාර්ෂික ෂේ ටික හැබැයි අවුරුද්ද ඉවර වෙන්නේ 2014 3.31. ඒකට දේවල් තියෙන්නේ දෙවිදියකට යන්ත්‍රය අරගත්තේ ලක්ෂ 2014 1 අපෙන් අංක 1ට උත්තරය අහලා තිබ්බේ වාර්ෂික ෂය. ඔයා වාර්ෂික ෂය උත්තරේ අංක 2ට ලිව්වොත් ඔයාගේ උත්තරේ වැරදි. මොකද අහලා තියෙන්නේ 2014 3.31ට. ඒ කියන්නේ අපිට වාර්ෂයට අදාළ ෂය 50,000ක් ආවට අපිට ඕනේ මාස 3ක ෂය ගිණුම්ගත කිරීමක් විතරයි. මේ ඊට පස්සේ අහලා තින්නේ මාස 3කට දාලා. ඉතින් කල්පනාකාරීව මේකත් කෙතරදි කරන්න. මෙතනින් පස්සේ ටික අපි අනිත් කට්ටියව සම්බන්ධ කරගෙන කරමු. මෙතනින් පස්සේ තව තියෙනවා ඉතින් ටිකක් කරන්න.
ටිකක් කියලා කියන්නේ තව ගොඩක් තියෙනවා මේක කරන්න. අමාරු ටිකක් තියෙන්නේ. අපි අනිත් කට්ටිය සම්බන්ධ කරගෙන ඉතුරු ටික කරමු. අනිවාර්යෙන් ඊළඟ මාසේ ඉවර වෙද්දී ඔයගොල්ලන්ගේ මේ ටික අවසන් කරනවා.